සියලුම බුදු පියාණන් වහන්සේලාට අප තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා. ධර්ම ශ්‍රවණය තුලින් නිවන් දකින්නට වීරිය දරන තුන් ලෝක වාසී සෑවම මේ මොහොතේ බේරෙන්න තියෙන එකම මඟ ධර්ම ශ්‍රවණය කිරීම බව දන්න තුන් ලෝක වාසී සියලු දෙනාටම මේ බුද්ධ පණිවිඩය අදත් වෙසක් මංගල්‍ය දෙවෙනි දිනේ මේ නිකුත් කරන්නේ අපි මේ සාකච්ඡා කරන්නේ හිත පිරිසිදු වෙන්න හිත බලවත් වෙනවා. හිත නිවෙන්න පිරිසිදු වෙන්න ඒ හිත නිවෙන්න බලවත් වෙනවා. ඒ බලය සියලු දෙයට මුහුණ දෙන යෝධ ශක්තිය බවට පත් වෙන ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච. අන්නේ தත්වෙට අපේ හිතපත් වීමට හැර වෙන විසඳුම් නැති බව ලෝකයේ අපි දන්න ධර්මයේ ඉතිහාසය තුලින්ම දන්න නිසායි ආරම්භයේදී මේ වැනි ප්‍රකාශයක් මම කරේ. එතකොට දැන් විසඳුම් තියෙයි කියලා හිතාගෙන අපි හැම දෙයකටම දුවනවා. මේ ලෝකේ තියෙයි කියලා හිතෙනවා අපිට. අපි බැලුවාම නැහැ. ටිකක් කරගෙන යනවා මේක හොඳද බලන්න ඒක හරි නැති වෙනකොට තා එකක් පටන් ගන්නවා. ඒක හරි නැති වෙනකොට තා එකක් පටන් ගන්නවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂණ ලෝකේ ස්වභාවය. සම්බුද්ධ ශාසනයේ එහෙම එකක් නෙවි. විසඳුම දීලා ඉවරයි. ස්ථීර විසඳුම දීලා ඉවරයි. අපිට ලැබිලා ඉවරයි. ඉතින් අපි ඒ ගැන එක්ක දන්නේ නැතුව එක්ක දැනගෙන ඒකට වැඩි අගයක් නොදීම පෙර සසරේ පිං බලය ක්‍රියාත්මක නොවන මට්ටමක් වෙන්න ඇති. පෙර පිං කරත් තාම මේ පිං ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති හැම කෙනා තුළම නැත්තම් විසඳුම ලැබිලා ඉවරයි. ඒ බුද්ධ ඉතිහාසය දිහා බැලුවම සිටුවරුන්ට රජවරුන්ට ලැබුණු උත්තරීතර සෙනෙහස බුදු සෙනෙහස අපිට දැන් ලැබුණට අපිට තාම මේ ගැන සැකේ ඇති. තාම අපිට මේක ස්ථිර වැටහිලා නැතුව ඇති. ඒකයි මේ ප්‍රශ්න තියෙන්නේ. නැත්තම් අපේ දන්න දැනීමෙන් බැලුවත් ඕනම කෙනෙක් යම් ධර්ම ඥානයක් තියෙනවා. ඉතිහාසය පිළිබඳව යම් දෙයක් දන්නවා. හැමෝටම විසඳුම වශයෙන් ලැබුණේ අවසානයේ ලෝකෙ දෙවල කිසි තැනක විසඳුම් නොතිබුණු පටාචාර්යලාට බුද්ධ වචනේ. හැමතැනම දුවලා විසඳුම් නැති කිසා ගෞතමයට බුද්ධ වචනේ ලැබුණේ විසඳුම ලෙස. නේ අඟුලිමාලට විසඳුම ලෙස සැනසෙල්ල ලෙස ලැබුණේ බුද්ධ වචනේ. මේක නිතරම මතක් කරන්නේ අපිට නිතරම අමතක වෙන නිසා. අමතක වෙනවා කියන්නේ මතක් වෙන්නේ නැහැ. අමතක වෙනවා කියන එකකට ඒ වචනේ වැරදි. මතක් වෙන්නේ නැහැ. මතක් නොවන හේතුව තමයි අපිට මේ ගැන හැඟීම අඩුකම, වැඩි අගයක් නැතිකම. ඒවා අවබෝධ වෙන අඩුකම නිසා අපිට මේක හැමතිස්සෙම සිතට එන්නේ නැහැ. එන්නේ නැති නිසා අපේ හිත තුළ වෙන දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ බුද්ධ වචනේ අපි තුලින් ගිලිහෙමින් යනවා. ඇහුවත් ටිකකින් අහලා ඉවරනකොට ඉවරයි. ඒ தත්ත්වයටපත් වෙන හේතුව ඒකයි. අපි දන්න ඉතිහාසයෙන් බැලුවාම කාටත් විසඳුම ලෙස තිබුණේ රජවරුන්ට පවා සිටුවරුන්ට පවා බුද්ධ වචනේ. අපේ රට දිහා බැලුවත් දේවානම් පීතිස්ස මහරජුරුවන්ට ඔහුගේ රජතුමාගේ සේනාවට ලැබුණු විසඳුම සැනසෙල්ල වශයෙන් ලැබුණේ බුදු වචනේ. ඉතින් අපි යන්නේ ඒ කෙරෙහි දැන්වත් අවධානය යොමු කරන්න. අද දෙවෙනි වෙසක් මංගල්‍ය දවසේ පළවෙනි දවසේ ගෙවිලා ගියා. ඊයේ දවසත් ගෙවිලා ඉවරයි. අද දවසත් දැන් ගෙවිලා යයි. මේ හැම එකම ගෙවි අපි මරණ කරා කිට්ටු වෙනවා. දැනුත් නැති විසඳුමක් මරණ වෙලාවට ලැබෙන්නේ නැහැ. තියෙනවා නම් දැන් ලැබෙන්න ඕන අපිට. ඒ නිසා අපි මතක තියාගන්න ඕන සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ තමාගේ හිත පිරිසිදුව තියාගන්න හැමතිස්සෙම. අපිරිසිදු වෙනකොට බර වෙනවා. කෙලෙස් වලින් බර වෙනකොට තමන්ගේ ස්කන්ධ බර, තමන්ගේ ජීවිත ක්‍රියාකාරීත්වය විකෘති වෙනවා, ඇද වෙනවා. අපිට නොපෙනී ඒකට අදෘශ්‍යමාන වූ විකෘති බලයන් ආකර්ෂණය වෙනවා. අපි දන්නේත් නැතුව ඇති. හොඳ දෙයට හොඳ දේවල් ලැබෙනවා, නරක දෙයට නරක දේවල් ලැබෙනවා. සමාජයේ දේශ බැලුවත් එසේමයි. නරක පුජ්‍යලයන්ට නරක පුජ්‍යලෝ ඇදෙනවා.
හොඳ පුජ්‍යලයන් ගාවට හොඳ පුජ්‍යලයන් නැදෙනවා. ඒ ධර්මතාවක්. ඒ වගේ අපේ හිත නරක වෙනකොට ඒකට සහායට ඕන තරම් මේ නරක පවත්වන්න උදව්වට කට්ටිය පහළ වෙයි. ඒ පෙනෙන බලවේග, නොපෙනෙන බලවේගත් එසේමයි. මේ බලවේග පෙනෙන සහ නොපෙනෙන කියලා දෙකක් තියෙනවානේ. ඒ වගේ නොපෙනෙන බලවේගත් අපිට ඇවිල්ලා අපිට ඒ බලපෑම කරනවා. පිළිගන්න නොගන්න එක දන්නේ නැහැ ඉතින්. ඉතින් තමන්ගේ දියුණුව මත තීරණය වෙන එක. එතකොට සිත සුද්ධ වීගෙන යනකොට ගොඩාක් සුද්ධ වෙන කෙනෙකුට මේවා පේනවා. සුද්ධ වෙනවා කියන්නේ මාර්ගඵලවලටපත් වෙන එක. සුද්ධ වෙනවා කියන සීලේ බලවත් වෙන එක. සමාධිය බලවත් වෙන එක, ප්‍රඥාව බලවත් වෙන එක. සිත සුද්ධ වෙනවා කියන්නේ. එතකොට සිත සුද්ධ නොවන කෙනා ගාව එහෙනම් සීල සමාධි ප්‍රඥා තුන නැහැ. මේක ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. ඇහුවට මේ සුද්ධවන්ත භාවය පවත්වන්න දන්නේ නැත්නම්, ඒක භාවිතා කරන්න දන්නේ නැත්නම් සීල සමාධි ප්‍රඥා තුන නැහැ. සීලය නැතිනම් කෙනෙක් ගාව බලය නැහැ. සීලය තමයි බලය. තමන්ගේ වැරදි නොකරන බව, සිත පිරිසිදු කරන බව තමයි බලය. අන්න ඒ වගේ අපි සිත පිරිසිදු කරන කෙනෙකුට පෙනෙන ශක්ති වෙනස්. ලෝකේ තියෙන සියුම්ම දේවල් පේනවා. ලෝකේ තියෙන සියුම් ශබ්ද ඇහෙනවා. ලෝකේ කාටවත් අදහන්න බැරි දේවල් හිතෙනවා. හිතට ගලාගෙන එනවා. ඒවා කෙලස් තියෙද්දි ඒවා එහෙම එන්නේ නැහැ. ඇහුවත් ඒවා පිළිගන්න ශක්තියක් හැදෙන්නෙත් නැහැ. ඒ නිසා මෙන්න මේකයි ලෝකෙ දෙකට බෙදිච්ච හැටි මම මේ මුල විග්‍රහයට කරේ. ඔබට තේරෙනවා ඇති. මේ හැම දෙයකම අපි බුද්ධ වචනේ තුල තියෙන සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනං. සිත පිරිසිදු කරන්න. ඉතින් සිත ගැන අවධානයෙන්, අපේ සිංහල වචනින් කිව්වොත් අවධානයෙන් සිටිය යුතුයි. සිතක් පහළ වෙනකොට, සිතවිල්ලක් පහළ වෙනකොට ඒ පහළ වෙන සිතවිල්ල ඇතුලේ කෙලෙස් පහළ වෙනවා. රාග, දේශ, මෝහයන් පහළ වෙනවා. ඒ ගැන දන්නේ නැති කෙනාට, සිතවිල්ල බලන්න දන්නේ නැති කෙනාට ඒව පේන්නේ නැහැ. එතකොට හිත නිර්මාණය වෙන්නේ මේ මොහොතේ කෙලෙස් බලවත් වීමෙන්. ඊට පස්සේ තමන්ගේ හිතම තවත් එක ක්‍රියාත්මක කිරීම සඳහා පෙළඹවීමක් වෙනවා. හිත පෙළඹෙනවා එක ක්‍රියාත්මක කරනවා. කාය, වචනය, හිත කියන මේ තුන්දොරම ක්‍රියාත්මක, ඒ කෙලෙස් ටික ක්‍රියාත්මක කරන්න පෙළඹෙනවා. ඒ පෙළඹෙන ශක්තියක් තමා තුළම ජනනය වෙනවා. මේ දහම අහලා වීරිය නැති, දහම අහලා ශ්‍රද්ධාව නැති හැම කෙනාටම වෙන දෙයක්. ඒතර දහම අහලා Tamanට විපතක් නේද මේ වෙන්නේ? Tamanට අනර්ථයක් නේද, වැඩක් නේද මේ වෙන්නේ? මේ කෙලෙස් නිසා Tamanට අනර්ථයක් වෙනවා, වැඩක් වෙනවා කියලා දන්න කෙනා ඔහු හිත මෙල්ල කරන්න, හිත පිරිසිදු කරන්න සම්බුද්ධ වචනය භාවිතා කරනවා. එතකොට ඔහුට තේරෙනවා ඔහුගෙන් පව් කෙරෙන්නේ නැති බව. අර සබ්බපාපස්සා කරනම් කියන මට්ටම ඔහුගේ ජීවිතයෙන් ඔහු ආදර්ශයෙන්ම දකිනවා. නැති කෙනාට දැනගන්න, දැක ගන්න ක්‍රමයක් නැහැ. යම් කිසි දෙයක් හිතෙනකොටම ඒ කෙලෙස් සමගම තමයි හිතෙන්නේ. හිතෙනවා කියන්නේ කෙලෙස් පහළ වෙලා. ඒ පහළ වූ කෙලෙස් ටිකෙන් ඔහුගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට පව් කරන්න මූලික වෙනවා මේ මොහොතේ. පවත් සියුම් මට්ටමේ සිට විවිධ මට්ටම් කරා ගිහිල්ලා මහා පවක් දක්වා යනවා. ඉතින් අපිට සියුම් මට්ටමේ පවක්ද කියලා හිතා ගන්න බැරුව ඇති. මොකද ඒ ගැන හැඟීමක් නැති, අවබෝධයක් නැති, පරීක්ෂා කරලා බලලා නැති, මේ දහමට ගලපා බලලා නැති කෙනෙකුට පවේ සියුම් අවස්ථාවල් හිතෙන්නේ නැහැ. එතකොට හිතෙන්නේ අපි නිකන් සිල්ලන් අපි පවෙන් ගැලවිලා කියලා. එහෙම හැඟීමක් අර අවිද්‍යාව තුල, නොදන්නකම තුල, චතුරාර්ය සත්‍ය අනාවබෝධය තුල පහළ වෙනවා. ඒ මට්ටමේ ලෝකවාසී සියලු දෙනාම ඉන්නවා. කවුරුත් ඉන්නවා. දෙවියෝ පවා බුදුන් වහන්සේගේ කාලේ මේ මානෙ හිටියේ. ඒක තමයි මානෙ කියන්නේ. Taman ඉන්න తත්වය හරි කියලා හිතන් ඉන්නේ. මේ මට්ටමේ දෙවියෝ පවා ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ බුදුන් වහන්සේව නිවැරදි කරා. අවබෝධ කරන්න පුළුවන් ශක්තිය තිබුණු දෙවියෝ පවා නිවැරදි කරගත්ත, බැරි අයට නිවැරදි කරගන්න බැරි වුණා. මනුස්ස ලෝකෙත් එහෙමයි. එතකොට දැන් ඔබ ගැන මේ ලාංකිකයෝ අපි දැනට ලංකාවේ අය තමයි වැඩිම බලයක් තියෙන පිරිස. දහම් මැස බලවත්ව තියෙන පිරිස්.
එතකොට මේ දේශන අහනකොටම තේරෙන්න ඕන මගේ හිතට මේ ඇවිල්ලා ඉන්නේ සංකල්පයක්. බාහිරේ රූපයක් ඇහැට පේනකොට, බාහිරේ ශබ්දයක් කනට ඇහෙනකොට, ගන්ධයක් නාසයට දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට ගැටීමක් හට ගන්නකොට, මනසේ මතකයක් එනකොට හිත තුල සංකල්පයක් අවදි වෙනවා. ඒ අවදි වෙන සංකල්පය ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් සිහියෙන් හිටියොත්. නැත්තම් බෑ. බොහෝම සිහියෙන් ඉන්න ඕනේ ඒකට. ඒ දහම අහපු කෙනෙක් සිහියෙන් හිටියොත් ඇහැ රූපේ මේක ඇස මේක රූපය මේ දෙක ගැටෙනවා මේ ස්පර්ශය එතන විඥානය පහළ වෙලා මේ තුන් දෙනාට තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මගේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ හිත පවතින්නේ කොහොමද කියලා පේනවා. දහම අහපු අවදානෙන් ඉන්න පුරුදු වෙච්ච කෙනාට හිත පේනවා. S2ට නෙවෙයි හිත පේන්නේ. S2 ඉක්මවා ගිය බලයක් ඒක තමයි සතිය කියන්නේ. එයාට පේනවා මේ හිතෙනවා මෙහෙම වේමිනි ආතුරා. ඒ දේ බොහෝ වටින දෙයක්. ආදි සංකල්පය තමන්ගේ හිත තුල ජනනය වූ බව, පහළ වූ බව, ඉපදුණු බව පේනවා. ඒ පේන්නේ S2ට නෙවෙයි. ඊට වඩා උතුම් බලයකට. පේනකොට එයා අන්න අර බුදුන් වහන්සේ ඒකට දෙන්න කිව් තීරණය ඔහුට දෙන්න කාලය පහළ වුණා. ඒ මොහොතේ පහළ ඒ තියෙන පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධ පහක් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. රූපස්කන්ධ ආධ්‍යාත්මිකවත් බාහිරවත් වේදනාස්කන්ධ ඒ ස්පර්ශ නිසා හටගත් හිතේ පහළ වූ හැඳිරීම් සංඥාස්කන්ධ ඒ බාහිරයේ හැට පේන රූපෙට හිතේ හටගත් හැඳිරීම සංඥාස්කන්ධ ඒකට අනුව සිත කය වචනේ ක්‍රියාත්මක වෙන ආකාරය ඒකට අනුව Taman දන්නවා කියන්නේ මේ පහළ වූ ටික දැනීම විඥාණය Tamanට පේන්න ඕන මෙතන තියෙන ස්කන්ධ පහක් මේ පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධය නම් මේ පහළ වෙලා තියෙන කුමක්ද බුදුන් වහන්සේ දෙන්න කිව් තීරණය Tamanට ඒ වෙලාවේ හිතට ගලාගෙන එන ධර්ම ශ්‍රවණය කරපු පින්වත් අයට මේ පංච උපාදානස්කන්ධේ මේ පහළුනේ දුක මේ සසර බැඳීම මේ සසර පුරුද්ද ආදී වශයෙන් මේක අනර්ථ කොට අසුබයක් කොට විපාකයක් කොට ගඩයක් හුලක් සතක් විපාකයක් කියලා මෙනෙහි කරන්න කිව් ඒ සනාතන ධර්මය මේ දහම ශ්‍රවණය කරපු පින්වත් පිරිසට මේ මොහොතට සිත පේනකොට ගලපා බලන්න ධර්ම ඥානය වශයෙන් පහළ වෙනවා. මුලදී දවසට නෙවි සතියට එක සිතක් වෙන්නේ නැති පේනවා නැත්තේ. ඒක නිසා තමයි මේක අමාරුයි කියන්නේ. එහෙම තමයි මුල. ඕනම දෙයක් එහෙමයි. ඒක බොහෝ වීර වඩද්දි ධර්ම ශ්‍රවණයනේ නිවන් දකින්න මාර්ගය වශයෙන් පෙන්වුවේ. සද්ධර්ම ශ්‍රවණයනේ. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපන්න. ඕකනේ මාර්ගය. සෝතාපන්න අංග ටික සහ මාර්ගාංග ඕකනේ. කොතෙන්ට එන්නත් ওই ටික තියෙන්න ඕන. පරතෝഘോഷිත ප්‍රත්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ දේශනා කරේ. එතකොට දැන් අපිට ධර්ම ශ්‍රවණය කරන්න තමයි දහමට හිත බලය දහම පැත්තට හිත නැඹුරු වෙන බල සකස් එක දවසක් අහලා අද ඇති කිව්වට වෙන්නේ නැහැ. එහෙම ඇති කිව්වම වෙනවන ඉස්කෝලේ වැඩත් පාස් වෙන්න එපා. එක දවසක් ගිහිල්ලා ඇති නේ ඉතින්. ඔබ චෙස්සි පන්තියට යන්න පළවෙනි ශ්‍රේණියේ ඉඳලා පන්ති 12ක් ගමන් කරා. පන්ති 13ක් විතර ගියානේ. නේද? ලේසි උනේ නෑනේ ඉස්කෝලෙන් අවුට් වෙන්න. ඉස්කෝලේට ඇතුල් වෙලා ඉස්කෝලෙන් අවුට් වෙනවා කියන්නේ ඉස්කෝලෙන් බලාපොරොත්තු වෙලා ගිය වැඩේ සම්පූර්ණ කරගන්න නේද? එහෙනම් දහමේ බලයත් එහෙම තමයි. දහමේ බලය ඊටත් අමාරුයි බැලුවා. සමහරුන්ට දහමෙත් ඉතින් මහා කැපකිරීම කරලා අවබෝධ කරන්න තියෙනවා. එහෙම නැතුව අවබෝධ වෙන්නේ නැහැ. මොකද සරියුත් හාමුදුරන්ටත් මේ සියලු කෙලෙසුන් නැසෙන්න දවස් 15ක් ඉන්න උනා. සෝවාන් වෙලා ඇවිල්ලා දවස් 15ක් ඉන්න උනා. මුගලන් හාමුදුරන්ට දවස් 7ක් ගියා. ඒ වගේ අපි තේරුම් ගත්තොත් අපි කලබල නොවි අපිටත් පොඩි කාලයක් යයි. හැබැයි එතකන් කරන්න කියලා වැඩක් තියෙනවා අපිට සද්ධර්ම ශ්‍රවණේ. එක දේ දහස්වර හරි අහන්න වෙනවා. දැන් ඔබ ඉස්කෝලේ වැඩත් එහෙමයි. දහස්වර කරනවා. නැවත පාඩම් කරනවා. ෂෝට් නෝට් කියලා කරනවා. මේව වැඩක් ඇති වැඩ නෙවෙයි උපමාවටවත් ගන්න වැඩක් නැහැ. නමුත් අර වෙන ගන්න ඔබ දන්න දේවල් නැහනේ. මහන්සි වෙලනේ ඔබ මේ විභාගේ පාස් වුනේ. පාස් වෙලා ඔය පොඩි
ගෙදරට පලා මිටියක් මාල් කිලෝ දෙකක් ඕ එල්ලන් එන්නේ. අවසානයේ පාස් වෙච්ච එකකින් ලැබිලා තියෙන්නේ ඔච්චරයි. ඒකත් කන්න වෙලාව නැහැ. ඒක එක්ක පිලුම් වෙලා. ටීවී බලලා යනකොට පිලුම් වෙලා. එක්ක මීයෝ කාලා. මීය වෙනම කනවා. මීයා මහන්සි නැතුව කනවා. ඔබ හොඳට මේ ඉස්කෝලේ අවුරුදු 13ක් ගිහිල්ලා විශ්වවිද්‍යාලේ 4ක් ඉඳලා මේ රස්සාවක් අරගෙන ගිහිල්ලා තිව්වහම ඒ කෙහෙල් ගෙඩි ටික කනවා මීයා. ඌ පඩි නොගෙන කනවා. ඌට කිසිම අමාරුවක් නැහැ. ඌ ලස්සනට ගෙනියනවා. කැරපොත්තු කනවා. ඊළඟට ඔබ හදා ගන්න එක මధుරෝ කනවා. මේක දැන් ඔබ කියයි චක්‍රයක් කියලා. ඒ ඔබට පේන හැටි. තේරුණාද? එක එක මට්ටම් වල මිනිස්සු ඉපදිච්ච හැටි. එතකොට දැන් අපි දහමට අපි මේ පැත්තේ තව ගියොත් යන්න පුළුවන් ගොඩක් විග්‍රහ කර කර වැඩක් නැහැ. ඒ සීමාවේදී දැන් ඔබට හිතෙයි අදින් පස්සේ ගොඩක් දේවල්. ඒවට එච්චර මහන්සි වෙලා දහම මෙච්චර අමාරුයි කියන්නේ. දහම අමාරු තමයි. මොකද ඔබ සසරෙම ආවේ ওই ක්‍රමයට. ඔය මං ඉස්සෙල්ලා කිව් ක්‍රමයට. මහන්සියල කොහොම හරි අර පලාමිටියකි ලුණු ග්‍රෑම් 100කි සබන් කෑල්ලකි බෑග් එකක දාලා එල්ලගෙන ඉන්න තමයි ඔය ඉගෙන ගත්තේ. වෙන මොකුත් හම්බුන්නේ නැහැ අධ්‍යාපනය. කාටවත් ලැබෙන්නේ ওই ටික තමයි. අපිට ලැබුණෙත් ඕක. මේ කතා කරන මට ලැබුණෙත් ඒක, මෙයාට ලැබෙන්නෙත් ඒක. ඉහළ තැනක හිටියල් ලැබෙන්නේ කොන වාහනයක් ගනීවි. ඉතින් එකකින් කරන්නේ එක තැනක ඉඳලා තැනකට යනවා. ඒ ගමන ගියා. අනික් කෙනා බස් එකේ යනවා. එයා ඒක යනවා. එයා ඒක සර්විස් වලට ගිහිල්ලා මහන්සි වෙනවා. මේව රිපෙයාර් කරන්න ගියාම මහා ගෝසා නගනවා. අරයට ඒව නැහැ. මේ සමාජෙත් මට්ටම් තියෙනවා. මම කිව්වේ විග්‍රහ කරන්න ගිය ගොඩක් වෙලා යනවා. එම නිසා දහම කියන එක අවබෝධ වුණු කෙනා දන්නවා මේ ලෝකේ තියෙන අනිත් ඔක්කොම මායාවල් කියලා. අවබෝධ නොවුණු කෙනා අර පැත්ත තමයි හරි කියලා කියන්නේ. ඒ නිසා ඒ පැත්තේ තමයි අති බහුතරය. බහුතරයේ ප්‍රතිශත කියන්න ගියොත් හුඟක් රිදෙනවා. ඒක නිසා නොකිය ඉඳිමු. තේරෙනවා ඇති ඔබ කොහෙද ඉන්නේ කියලා. ඒ පැත්ත තමයි ලෝකේ කාටත් විග්‍රහ වෙන්නේ, පේන්නේ. ඒක දිනු කරන්න තමයි කවුරුත් ලෝකෙමයි උගන්වන්නේ. නේද? එම නිසා ධර්මානුකූලව ඉන්න එදත් බුදු පියාණන් වහන්සේ වඩිනතුරු සම්මා සම්බුදුන් වහන්සේ වඩිනතුරු දේවානම් පීතිස්ස රජුරුව ධර්මානුකූල නැහැ. ඔබ දන්නව නේද? නේ? මොකද්ද කරන්න ගියේ? මුවෙකුගේ පස්සේ ලවන. දහම ආවට පස්සේ තමයි මේ ඔක්කොම නැවතින්නේ. ඒතකොට පෙර සසරේ දහම අහන්න සුදුසුකම තිබිලා. තිබිච්ච කෙනාට පරිසරයෙන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් දහම අහනතුරු ඒ අතීත පුරුදු මතුවෙන්නේ නැහැ. ඔබටත් එහෙමයි. ඔබත් සසරේ මේ ධර්ම ඥාන ගෙනල්ලා ඇති. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් ගෙනල්ලා ඇති. ඒව මේ දහම අහලා මතුවෙනතුරු ඔබටත් ධර්මානුකූල මට්ටමක් ඔබේ ජීවිතය තුල නැහැ. හැබැයි නැති බව දන්නෙත් මේකේ තියෙන පුදුම ඒකයි නැති බව දන්නේ. දහම දැනගන්න ශ්‍රවණය කරන්න තමන්ට තේරෙනවා තමන් හිටපු මට්ටම කොහෙද කියලා. තමන් ඉහළට ගිහිල්ලා ඇති සමාජේ. ඉහළ ඉඳන් කරන වැඩ මොනවද කියලා තමන්ට හොඳටම තේරෙන්න ගන්නවා දහම හැවුවට පස්සේ. අර රජවරු සිල්ලත් වුණා වගේ, සිටුවරු සිල්ලත් වුණා වගේ, ඔය පළාත් නායකයෝ, අන්‍ය ආගමික නායකයෝ සිල්ලත් වුණා වගේ ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙවි, හිත සුද්ධ වෙවි එනකොට මේ ලෝකේ දෙවියෝ බව වැන්දා. මගඵල ලැබුවා කියන්නේ හිත සුද්ධ වෙන බව. එතකොට අන්න මේ මාර්ගය අපේ සිත සුද්ධ නැතිනම් අපි කවුද කියලා අපි තේරුම් ගනිමු. අපිට එන්නේ විපාක විතරයි. දැන් මේ මොකක් හරි පිනකට මේ ලැබෙනවා ඇත්තේ. කරපු මහා පින් ටිකන් නිසා පොඩ්ඩක් හරි ලැබෙනවා. දැන් කරන්නේ ඊළඟ මොහොතට පින් නෙවෙයි දැන් මේ එකතු කරන් තියෙන්නේ. මේ පින පවත්තන්න, මේ පින නඩත්තු කරන්න, මේ පින තිබුණාම ඉතින් ලබා ගන්න උත්සාහය ඕනනේ. උත්සාහ නැතු නිකන් හිටියට කුසීතේ කොයි හිටියට පින පළ දෙන්නෙත් නැහනේ. එතකොට පින පළ දෙන්නත් යම් කිසි වීරයක් ඕන. එතකොට පින පළ දෙනවා. එතකොට හිතලා බලන්න කෙරෙන්නේ පින්ද පවුද? මේ මොහොතේ ලැබුණට එන මොහොතේ මොකක්වත් හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ අනාගතය ගැන හිතමින් යන ගමනක් ශාසනය කියන්නේ. ගොඩාක් බැරිම නම් අඩු ගන්න එන ආත්මෙ නිවර්දි වෙන්න හරි මේ ශාසනයේ පණිවිඩය තියෙනවා. ඒ කියන්නේ දාන සීල භාවනාවලදී දාන ආනිසංස තමන්ට ලබාගෙන මේ නිවන් දකින්න තුරු හොඳ තැනකට පහළ වීම සඳහා මාර්ගය පෙන්වලා තියෙනවා.
ඒ තැන්වල ඉඳලම ජරා මරණ අවසන් නැහැ. මැරෙනකොට අඬන්න වෙනවා. මැරෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මේ සියල්ලම තියෙනවා. ඒ සියල්ලගෙම මිදෙන හැටි කියන්නේ ජීවත් වෙන ගමම්ම මේ ජීවත් වෙන කාලය තුලම හිත පිරිසිදු වෙනකොට, හිත සුද්ධ වෙනකොට තමන්ගේ හිත තුල හටගත්ත කෙලෙස් අඩු වෙනවා කියන්නේ වැරදි කිරීම අඩු වෙනවා. වැරදි කිරීම අඩු වෙනවා කියන්නේ සීලය බලවත් වෙනවා. සීලය බලවත් වෙනවා කියන්නේ තමන්ගේ හිත නිවිච්ච නිසා, හිතේ කෙලෙස් නැති නිසා හිත නිවිලා හිත ගැනම දකිමින් ශක්තියක් බවට පත් වෙනවා. සමාධිය කියනවා. තමන්ටම තේරෙනවා තමන් පෙර ආපු පාරක් දැන් ඉන්න හැටි දෙකේ වෙනස පේනවා. මේ ප්‍රඥාව කියනවා මේ මට්ටමට. අන්න එතෙන්ට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ සම්බුද්ධ ශාසනයේ දොර. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. මේක ආගමක් නෙවෙයි, මේක දර්ශනයක්. ඕනම කෙනෙකුට, ඕන ආගමිකයෙකුට තමා අවබෝධ කරගෙන තමන්ගේ තියෙනා වූ වැරදිකාර චරිතෙන් මිදලා හොඳ කෙනෙක් වෙලා තමන්ට ආදර්ශයක් වෙන්න. ජීවත් වෙන්න පුළුවන් මේ දහම අල්ලගත්තට පස්සේ. අන්නේ සඳහා තමයි බුදුන් වහන්සේ මේ මැදුම් පිළිවෙත පස්සක තවුසන් වහන්සේලා හරහා ලෝකෙට හඳුන්වලා දුන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රයෙන්. ඉතින් අපි ඊයේ පොඩ්ඩක් ඒ ගැන කතා කරා. දැන් සෝවාන් වෙන කෙනෙක්. එහෙම නැත්නම් සිතේ කෙලෙස් වල බලය අඩු කර ගනිමින් සිටින. සිතේ නිදහස් බව බලවත් කර ගනිමින් සිටින. සිත සුද්ධවන්ත භාවය බලවත් කර ගනිමින් සිටින කෙනෙකු ගැන කතා කරන්නේ. සෝවාන් වෙනවා කියන්නේ මේ පැත්තට ගමන් කරන එක. හිත කෙලෙසුන්ගෙන් මිදි හිත සුද්ධ වෙවි, හිත නිවි උසස් මට්ටමට ගමන් කරන එක. අන්න එහෙම කෙනෙක් ගැන අපි දැන් කතා කරන්නේ. අපි පොඩි උපමාවක් ගත්තොත් කෙනෙකුට කෙනෙක් පේනකොට ඔහු ගැන දරුණු අදහසක් ආවොත් මම ද්වේෂය ගැන කතා කරන්නම්, රාගය ගැන ඔබ උපමා කරලා තීන්දුව කරගන්න. මම එකක් ඔක්කොම කතා කරන්න වෙලාව මදි. එම නිසා ද්වේෂෙදී එළී ඉන්න කෙනා හතුර කියලා පේනකොට අපේ හිත තුල පව බලවත්, අධික ලෙස බලවත් අපේ හිත තුල පව. එතකොට හිත තුල පව බලවත් වෙනකොට ඔබ දැකලා ඇති ඔබේ ඇඟ මහා දරුණු ලෙස තමා දෙසට තමා පැත්තට ඇඹරිලා එනවා. අත මිටමලවනකොට තමාගේ ඇඟිලි Taman දෙසට එන්නේ. හරි අපි කියන්නේ මහා ගැම්මක් ගන්නකොට අත් නැමිලා Tamanගේ පැත්තට එන්නේ. ඒ ආපු වේගය තමයි පිට කරන්නේ ගහනවා කියලා අනුන්ට. Tamanගේ දෙසට එන්නේ ගැම්ම එන්නේ ඒක. ඊට පස්සේ දත් විකේන කට ළඟ වුණානේ. කට ඇරිලා තියෙන්නේ නැත්තම් සාමාන්‍ය අපි හැමතිස්සෙම කට ඇරන් ඉන්නේ ලෝක දේවල් කණ්ඩ. අර තරහ එනකොට කට දත් කූරු හැපෙනවා. අන්න ඊට පස්සේ තමයි අනුන් හපන්න කට ඇරෙන්නේ. මේ ශරීරේ ක්‍රියාත්මක වෙන හැටි මේ ටික ඕනම කෙනෙකුට තේරෙනවා. එතකොට අර ද්වේෂයේ ඉස්සරහා ඔහුට නොදැනි ඔහු විකෘතියටපත් වුණා. පත් වූ විකෘතිය ඔහුගේ සිත කය වචනය දක්වා පැතිරුණා. දැන් ඔහු කතා කරත් යන්නේ නැහැ හොඳ වචනයක්. දැන් ඔහු හිතුවත් යන්නේ නැහැ හොඳ සිතුවිල්ලක්. ඔහුට එන්නේ නැහැ. දැන් ඔහු බැලුවත් ඔහුගෙන් හොඳ බැල්මක් යන්නේ නැහැ. ඔන්න තුන්දොරට උණු විපාකය. අන්න එතන තියෙනවා පව් කරන බව, පව් කරන්න පෙළඹෙන බව, පව් කරන්න තමා එකඟ වූ බව තියෙනවා. ඕනනම් ඔතනින් එයාට ගලව ගන්න පුළුවන්. නජජ්ජා වසලෝ හෝති. කම්මනා වසලෝ හෝති. උපතින් නෙවි වසලයා, ක්‍රියාවෙන්මයි වසලයා. දැන් මේ උපන්න සිත උපන් ඵලයට අපි පවේ අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. අපි මේක ක්‍රියාත්මක කරොත් අන්න ක්‍රියාවක් කරා වෙනවා. අන්න ඒ ක්‍රියාව නිසා පව අයිතිකාරයා බවට පත් වෙනවා. දැන් අපිට කාලය තියෙන ඕන තරම් මේ විදසුන් නුවණ වඩන, ප්‍රඥාව වඩන, ධර්ම ශ්‍රවණය කරලා වීරිය වඩන කෙනෙකුට හොඳටම කාලය තියෙනවා. එළී ඉන්න කෙනා හතුරෙක් ලෙස පේනකොට Tamanට සිතුවිල්ලක් පහළ වූ ලෙස දකින්න. ඒ පහළ වූ සිතුවිල්ල නිසා Tamanගේ තියෙන සංවරකම, සීලය විනාශ වෙන බව මෙනෙහි කරන්න ඕන තරම් කාලය තියෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නට පෙර සිතින්, කයින්, වචනෙන් තුන්දොරින් මේ පාපය ක්‍රියාත්මක වෙන්නට පෙර හිතන්න කාලය තියෙනවා. මේ වීරිය වඩන අයට, මේ සමාජෙ නිකන් යන්නම් වාලේ යන අයට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොච්චර දහම හැවුවත් වෙන්නේ නැහැ. එම නිසා මේ නිවන් දකින්න සසර බය තියෙන කෙනෙක්, අධික ලෙස සසර බය තියෙන කෙනෙකුට මේක නිකම්ම ක්‍රියාත්මක වෙනවා. ඔහු වීරයක් වඩනවා. ඔහුගේ වීරය යනු මේ සිත
භාවිතා කරන தත්ත්වෙ මුදව ගන්න බුද්ධ වචනේ ආදේශ කරනවා. ආයෝජනය කරනවා. මේ වචන පහ පිටට ගලා යන එක නවත්තන්න බුද්ධ වචනේ ආයෝජනය කරනවා. ඊළඟට මේ ක්‍රියාව කයින් අනුන්ට පහර දෙන්න යන එකඟ වෙන මේ ක්‍රියාව නවත්ත ගන්න බුද්ධ වචනේ හිතට ආයෝජනය කරනවා. මෙන්න මේ සිතට බුද්ධ වචනේ ආයෝජනය කරමින් අනර්ථ ලෙස අසුබයක් ලෙස අවඩක් ලෙස මෙයා තුල පහළ වූ මේ කෙලෙස් ධර්මයන් දකිමින් විග්‍රහ කරගනිමින් හිත නුවණට දකිමින් නුවණින් දකිමින් ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් පහළ උපන් අකුසල් අඩාල වෙනවා. ඒ කියන්නේ අඩාල වෙනවා කියන්නේ පහ වෙනවා. නැවත අකුසල් සිතක් ඔහු ගැන අකුසල් හැඟීමක් එන්න තියෙන ඉඩ වැහෙනවා. ඒක තමයි නූපන් අකුසල් නූපදිනවා කියන්නේ. මේ වෑයම චිත්ත වෑයම සිතක පවත්නා වූ වෑයම සිතක පවත්නා වූ වීරිය චිත්ත වීරිය අන්නේ විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්නවා. මේ දහම අහපු දහම දන්න අයට අධික සතුටක් වෙයි මේ වහනකොට. එතකොට ඔහු තුල ඒ පවේ පිට කෙනා දකිනකොට අර මගේ හතුර කියලා ආපු ද්වේෂ සහගත සිත මෙල්ල වෙලා නිවිලා අක්‍රිය වෙලා අයිතියෙන් අත්හැරෙනකොට ඒ කෙලස් ටිකෙන් මමත්වයක් හැදුනේ නැහැ. සක්කාය දිට්ඨි කියන අකුසල මූලයන්හි අයිතිකාරත්වය හැදුනේ නැහැ. ඒක සක්කාය දිට්ඨි නිරෝධ වුණා. හැදෙන එක නැවතුණා. ඒ කියන්නේ උපාදාන ස්කන්ධයේ අයිතිය නතර වුණා. නවතිනකොට එළිය කෙනා හතුර කියන දැක්මත් දිට්ඨියත් නතර වුණා. එතකොට සක්කාය දිට්ඨි නිරෝධ වෙනවා කියන්නේ සෝවාන් මාර්ගයට ඔහුගේ හිත වැඩ කරනවා. ඵලයේ දෙසට යන්න හිත වැඩ කරනවා. දැන් බුදුන් වහන්සේ කෙරෙහි පුදුම ගෞරවයක් එනවා. සැකයක් තිබුණා නම් සැකේ දුරු වෙනවා. විචිකිච්ඡාව දුරු වෙනවා කියන්නේ ඒක. එතකොට ඔහු ගාව තිබුණු ඔහු හිතන් හිටපු ඒ සීලයක් ඇත කියලා හිතපු බාහිර සීලයන් බොරු ඔහුට අහුවෙලා ඇත්තටම මෙතන තමයි සීලය සමාධිය ප්‍රඥාව එකතරේ වැඩෙනවා කියලා ආර්ය කාන්ත වූ සීලය ඔහුගේ හිතේ වැඩෙන්න ගන්නවා. අන්න සෝවාන් මාර්ගයට කෙනෙකුගේ හිත වැඩ කරන හැටි. සෝවාන් මාර්ගයට එනවා කියන්නේ හිත කෙලෙසුන්ගේ මිදි ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් අක්‍රිය කරමින් බුද්ධ වචනය තමා තුළ ක්‍රියාත්මක කරමින් බලවත් කරමින් අන්නේ විදිහට සෝවාන් මාර්ගයට එන කෙනෙකුගේ හිත නිවෙනවා. ඔහුට දැනෙනවා සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා. සිත සැහැල්ලු වෙනවා. ඔහුට දැනෙනවා. දැනෙනකොට බුදුහාමුදුරු කෙරේ පෙර නොතිබුණු මහ ගෞරවයක් පුදුම බැඳීමක් සරණ යෑමක් ධර්ම රත්නේ සරණ යෑමක් සංඝ රත්නේ සරණ යෑමක් ඔහු තුලින් උදා වෙනවා. ඔහුට ඒක එන මහත් වූ ගෞරවයක් මහත් වූ බුද්ධ ගෞරවයක් හිත තුල හට ගන්නවා. අන්න බුදුහාමුදුරු කෙරෙහි පැහැදීම වැඩි වෙන්නේ අන්නේ අවබෝධය ලැබෙනකොට. ඔහුගේ හිත හැල්ලුනාම ඔහුට ඔහුගේ කය ගැන දැනෙන ඒවා නෙදෙනි යනවා. සමාධිය ඇවිදිද්දි වෙන්න පුළුවන්. වහඩි වෙල ඉද්දි පුළුවන්. ඒ ඉරියව්වක් අදාළ නැහැනේ සිතට පහළ වෙන්න. කෙලෙස් වැඩ කරන්න ඉරියව්වක් අයිති නැතිනම් කෙලෙස් පහළ වූ කෙලෙස් පහ කරන්නත් ඉරියව්වක් අයිති නැහැ. අපි මේ සියලු දේවල් අතහැරලා පැත්තකට වෙලා කෙලෙස් පහ කර ඉන්න එක භාවනාව කියලා කියනවා. ඒ විශාල විශයකට බහින නිසා අපි ඒකට ඒ නම තියෙනවා. විදර්ශනා ප්‍රඥාවෙන් යුතුව පැත්තකට වෙලා දවසට විනාඩි 5ක් 10ක් ඕ පැය භාගයක් ඇත්තටම ඉතින් ඒව කරනවත් දන්නේ නැහැ. ඔය කරන අයගේ මේ චතුරාර්ය සත්‍ය ඥානය යොදා ගනිමින් හිත සුද්ධ කරන ක්‍රියාවේ යෙදෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා. මේක ටිකක් හැමෝටම නොතේරෙන නිසා මම වැඩි කතා කරන්නේ නැහැ. සති සබ්බොජ්ජංගේ ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි වශයෙන් හිතේ තියෙන මෙතෙක් පැවති පාප ලක්ෂණ වෙනුවට ආර්ය ලක්ෂණ ආර්ය ගති බොජ්ජංග ධර්මයේ වැඩෙනවා. අන්න ඒක තමයි භාවනාව කියන්නේ. එතකොට ඒ தත්තට යන්න අපි ගොඩාක් නෙවි දැනගන්න ඕන. මේ දන්න දේ බහුල කරගන්න. භාවිතෝ බහුලීකතෝ. භාවිතය බහුල කරන්න ඕන. භාවිතය වැඩි කරගන්න ඕන. බහුල කරනවා කියන්නේ භාවිතය මොහොතෙන් මොහොත හැම මොහොතකටම පතුරව ගන්න ඕන හිත තුල.
එන්න හිත හැල්ලු වෙනවා. හිත හැල්ලු වෙනකොට කය පුළුන් රොදක් වගේ කය උස්සන් යන්න පුළුවන් තරම් 이르දි ප්‍රාතිහාර දක්වා යන බලය හැදෙන්නේ ඔතනයි කියලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ තියෙනවා. එතකොට කෙලෙස් ආවට පස්සේ හිත කොච්චර බරද කියලා ඒකනේ රළු වචනෙන් බනින්නේ අනුන්ට. ඔයාම කෙනාම ඔය ඔබට මේ කෙනා තේරුම් ගන්න මේ ධර්ම පාඩ ටික ඇති. ඔබ දිහා බලන්න ඔබ දිහා බලන ඔබ ඇල්ලුවේ ඊට පස්සේ අනික් කෙනා අඳුර ගන්න ඔබට පුළුවන්. ඒ අත්දැකීමෙන්. ඒ සෝවාන් මාර්ගෙදී ඔච්චර දෙයක් වෙනවා නම් ඒ දේ වෙනකොට මේ හිත හැල්ලු වෙනකොට ඔහු නැවත අපස්සට අර කෙලෙස් පැත්තට ගන්න ඔහුගේ හිතට බෑ. දහම ඔහු තුල ඉස්සෙල්ලා ආරම්භ වෙන්නේ දහම අවබෝධ කරගනිමින් ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න මට්ටම. ඒ ඉන්ද්‍රිය ධර්ම මට්ටම. ඒ ශ්‍රද්ධාව මූලික මට්ටම ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව තියෙනවා. ආර්ය ශ්‍රද්ධාව. හිතේ වීරිය වෙලෙත් ක්‍රියාත්මක වෙනවා. හිතේ වෙලෙත් සතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හිත තුල සමාධිය පටන් ගන්නවා. ප්‍රඥාව පටන් ගන්නවා. ඉන්ද්‍රිය ධර්ම පහක් ওই විදිහට වැඩ කරනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. දැන් තමන් භාවිතා කරන්න ගන්නකොට ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයන් බවට, බලය බවට, තමන්ගේ ජීවිත අංග බවට, තමන්ගේ මහා ගෞරවණීය ඇසුරු කරන ධර්ම බවට, බල ධර්ම බවට පත් වෙනවා. ඒ ශ්‍රද්ධාව තමා දහමට තියෙන කැමැත්ත, ඒ වෙලෙම ශාස්ත්‍රුන් වහන්සේ කැමැත්තත් ඒකමයි. නිවනට තියෙන කැමැත්තත් ඒකමයි. ශ්‍රද්ධාව කියන වචනේ ගොඩක් අර්ථ තියෙනවා. වීරිය, චිත්ත වීරිය, හිතක මහ පුදුම වීරියක්, මහා බලගතු වීරියක්, මහා බලගතු සමාධියක්, හිතක සැනසෙල්ලක් ඔහුට ලැබෙනවා. මේ මහා බලය ඉස්සෙල්ලා තිබුණු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට ඔහුගේ පත්වේවි, වෙනස් වෙවි. හිත නිවි නිවි ගමන් කරනවා. මේක ජීවිතයේ අංග වලින් දකිනකොට කොයිතරම් ඇත්තද කියලා භාවිතා කරන පින්වත් පිරිස දන්නවා. එයා අන්නේ සෝවාන් මාර්ගෙදී. ඒ කියන්නේ බුදුන් හාමුදුරු සරණ යන පාර. බුද්ධ වචනේ භාවිතා කරන පාරේදී තමන්ගේ හිතට එන කෙලෙස් වලට ඔහු ලැජ්ජයි, ඔහු බයයි, හිරිය තොප්ප දෙක, ලැජ්ජ බය දෙක වැඩෙනවා. මේ මට්ටමේදී සෝවාන් මාර්ගංග එයා හරි බයයි කෙලෙස් එනවට. ඇයි? ඒක හරි තෙහෙට්ටුවක් මේක අයින් කරන්න මහන්සි වෙන්න වෙන නිසා. පව් කරන්න මේ කය පෙළඹුණාම ගලව ගන්න හරි අමාරු බව දන්න නිසා ඔහු කෙලෙස් කෙරෙහි බයක් එනවා. ඔහුට ලැජ්ජාවක් එනවා. මම මේ බුදුහාමුදුරු සරණ යන මටත් මේ වෙනි කෙලෙස් එනව නේද කියලා මහ ලැජ්ජාවක්. හිරිය තොප්ප දෙක. නැතු පාර යන්න තියෙන ලැජ්ජාව නෙවෙයි. කෙලෙස් කෙරෙහි බය, කෙලෙස් කෙරෙහි බය සහ ලැජ්ජාව කියන දෙක ඔහුගේ හිත තුල වැඩෙනවා. මේ හිරිය තොප්ප ධර්ම දෙක. එතකොට ඔහුගේ බලය, දහම කෙරෙහි තියෙන බලය තව තවත් වැඩි වෙනවා. ඔහු පුදුම සුද්ධවන්තෙක් වෙනවා. ඔහු සුද්ධවන්තෙක් වෙන්නේ හිතෙන්. හිත මුල් කොට කය වැඩ කරන නිසා හිත සුද්ධ වෙනකොට කයට කරන්න වැඩක් නැතුව යනවා. කතා කරන්න වචනයක්වත් නැතුව යනවා. ඒ ඔහුගේ අරමුණු, ඔහුට තිබුණු අරමුණු, චේතනාවල් නිදොස් වෙනවා, නැති වෙලා යනවා, චේතෝ විමුක්තියට එනවා. ඒව හිස් වෙනවා. ශුන්්‍යත චේතෝ විමුක්ති ඥාන දක්වා මේ මට්ටම ගමන් කරනවා. ඔහුට ඊළඟට කරන්න දෙයක් නැති වෙනවා. හිතට එන දෙයක් නිවනෝ අර කරන්න දෙයක් නැති වෙනවා. ඔහු හිතගෙන දන්න නිසා, මේ පරීක්ෂණයේ යෙදෙන නිසා හිත හැමතිස්සෙම ඇති වෙමින්, පවතිමින්, ක්‍රියාත්මක වෙමින් නැති වෙන බව දකින්නේ ඔහු විතරයි. සිත හිතලා හදන්න බැරි බවත්, සිත පහළ වෙන බවත්, ඇහැට රූපේ දකිද්දි සිතුවිලි පහළ වෙන බවත්, කනට ශබ්ද අහද්දි පහළ වෙන බවත්, මේ ආයතනයන් පහ මුල් කොට, මන ආයතනයේද මුල් කොට, මේ ආයතන 6 එක්කොට තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක කරන බවත් ඔහු දකිනවා. දකින්නකොට ඔහුට කරන්න තියෙන එකම එක වැඩයි, අනේ සරලම වැඩේ මේක. ඔහු කෙරෙහි අවධානය දෙන එක විතරයි, සිත කෙරෙහි. අර සෝවාන් මාර්ගයට එනකොට කෙනෙකුගේ හිත දැඩි ලෙස බලවත් වෙන ওই ධර්මයන්ගේ. එතකොට අපි දන්නවා සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි නිරෝධ වෙනව බහලා තියෙන්නේ එහෙමයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීල, වෘත, පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් වැඩෙන්න තියෙන පැත්ත වැහි උපන් සක්කාය දිට්ඨියක් වැඩෙනවා වෙනුවට සිතුවිල්ලක් පහළ වූ ගමන් සක්කාය නිරෝධයකට යනවා. විචිකිච්ඡාව නිරෝධයට යනවා. සීල, වෘත, පරාමාසයන් සිඳෙනවා.
ඒ කියන්නේ බුදුහාමුදුරු කෙරෙහි කිසිම ගෞරවයක් නොතිබුණු ඔවුන් ගාව බුදුන් වහන්සේ කෙරෙහි සහස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක් සක්කාය දිට්ඨි නිරෝධයත් එක්ක හට ගන්නවා. එතකොට මේ පුරුද්ද ඔහු හැම මොහොතකම ජීවිතය තුළ මේ හැම දෙයක්ම අනාත්මීය දෙයක්. කෙනෙක් හිතලා කරන දෙයක් නෙමෙයි. හිතට කැමැත්ත ආවට පස්සේ ක්‍රියාත්මක වෙන ඉබේ පහළ වෙන ධර්මතාවල් සියබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්ම අනාත්මයි. එන්න මේ ධර්මයන් බුදුන් වහන්සේ දේශනා කළ මේ ප්‍රණීත විපුල දහම හැමතිස්සෙම සිහියට එනවා සිතට එනවා. එනවා කියන්නේ හිත තුල කෙලෙස් වලට ඉඩක් නැහැ වටපිටාවක් නැහැ. අන්න එතකොට යාගේ තියෙන රාග දේශ මොහයන් උපදින රාග දේශ මොහයන් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා එක්ක ක්‍රියාත්මක වීම අඩු වෙන නිසා එක මට්ටම් වලදී තින් අඩු වීම වෙනවා නවතීම් වෙනවා සමහර සිතුවිලි සම්පූර්ණ නැවතීම් වෙනවා සමහර සිතුවිලි ওই සෝවාන් මාර්ගෙදී ක්‍රියාත්මක වෙනවා. මොකද කෙලෙස් තියෙන මට්ටමක් නේ සෝවාන් කියන්නේ අවබෝධ වූ කෙලෙස් තියෙන කෙලෙස් වලට වැට බඳින මට්ටම. ඒක නිසානේ විසාකාවට ළමයා මරුණම අඬාගෙන දීර්ඝ පිටින් දුවන්න පුළුවන් වෙන්නේ. නේද? ඒක නිසා තමයි වැද්දෙකුට ඊතල දෙන්න පුළුවන් වෙන්නේ. සරකාණිට ඒක තමයි බොන්න පුළුවන් වෙන්නේ. මේ කෙලෙස් හඳුරගත්ත කෙලෙස් වලට වැට බඳින මට්ටම මහා පුරුදු සුළුවෙන් හෝ ක්‍රියාත්මක වෙන මට්ටමක්. නැත්තම් ඔක්කොම නවතී කියලා නේ බලන රහතන් වහන්සේගේ චරිතනේ සෝවන්නේල් අල්ල ගන්න හදන්න කට්ටිය. මේ ක්‍රමයෙන් මේ විදියට තමන්ගේ වැරදි අඩුපාඩු නිවෙමින් යයි. තමන්ටම දැනෙනවා තමන් වෙනස් වූ බව. අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ. තමන්ගේ හිත සුද්ධ වෙච්ච බව තමන්ටම දැනෙනවා. එතකොට තමන්ටම දැනෙනවා මේ ලෝකේ තියෙන දේවල් වලට මෝන දෙන්න බලය තමන්ට ඇවිල්ලා. ආයුරාෝග්‍ය සම්පatti, සග්ග සම්පatti මේවච. ස්වර්ග සම්පatti. දෙවියොත් යටත් වූ දෙවියොත් සොයන මේ උත්තම தත්ත්වය මගේ තුල වැඩිමින් තියෙනවා. ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතේ මගේ තුල වැඩෙනවා කියන්නේ දෙවියෝද හොයාගෙන ඉන්නේ දහම නම් තුන් ලෝකයට සරණුනේ බුදුන් වහන්සේ නම් සරණුණා කියන්නේ දහම් දෙසුවක මිසක් බුදුහාමුදුරු පැත්ත කරලා වැඩ ඉන්න එක නෙවෙයි වැඩලා ඉන්න එක නෙවෙයි. උන්වහන්සේගෙන් ධර්මයේ විමසන්න මැදියම් රැයේද විවිධාකාර මිනිසුන් අඩු වෙලාවල් දෙවියෝ පැමිණි බව සංයුක්ත නිකායේ තියෙනවා. නන්ද මාතාවගෙන් වෛශ්‍රවණ දෙවි හාමුදුරු ධර්ම කරුණු අහපු බව නන්ද මාතා සූත්‍රයේ තියෙනවා. එතකොට මේ විදිහට බැලුවම දෙවියොත් හොයන දේ ඔහු තුල බලවත් වෙනකොට ඔහු තුල දහම ජීවමාන වෙනකොට ඔහුගේ හිතෙන් පණිවිඩ ගන්න පුළුවන් අය ඉන්නවා. අනුන්ගේ හිත් දකින ඥානෙදී අනුන්ගේ හිත් දකිනවනේ. එහෙනම් දෙවියෝ හිත් දකින දෙවියෝ අපි දහම මෙනෙහි කරද්දී හිත දකින දෙවියන් හිතෙන් පණිවිඩය ගන්නවා. හිතෙන් පණිවිඩය ගන්න බැරි අය ශ්‍රවණයෙන් ගන්න පුළුවන් පිරිස අපි අපි කතා කරන වෙලාවක් එනකම් බලන් ඉන්නවා දහම ශ්‍රවණය කරන්න. මේ විදිහට තමයි මනුස්ස ලෝකෙත් දිබ්බ චක්කු දිබ්බ සෝත තියෙන ඇත්තෝ සිත් දකින ඇත්තෝ සහ අනුන්ගේ ශබ්ද අහලා සියුම් ශබ්ද පවා අහන්න පුළුවන් අය ඒවා අහනකොට එහෙම බැරි පිරිසක් මේ ලෝකේ ඇති. ඒ පිරිසට ශ්‍රවණය තමයි. එම නිසා ඔබ ධර්ම ශ්‍රවණය මුලදී ගත්තට ඔබේ කෙලෙස් අඩුවෙන් ඔබට ඔබේ හිත දිහා බලන දෙවියෝ ඔබගෙන් මේ පණිවිඩය ගන්නවා. ඔවුනුත් ධර්ම සරණ යන නිසා මේ තුන් ලෝකෙම බුදුන් වහන්සේගේ දරුවෝ. නේද? එච්චර දැනීමක් ඔබට ලැබිලා තියෙනවා දහම් පාසලේ ඉඳලා පාසලේ බුදු විෂය තුල ඉඳලා මම හිතන ලැබිලා ඇති. ඒ නිසා මේ කියන්නේ හොඳටම තේරෙනවා. අමාරු දේවල් නෙවෙයි මේ කිව්වේ. අමාරු අපි හිත ගලප ගන්න එකනේ. නේද? දැන් ඉතින් අද ඉඳලා පටන් ගන්න සීලවන්ත ජීවිතයක් ගත කරන කොහේ බැලුවත් මිනී කඳුනේ තියෙන ඉන්දියාව බැලුවත් නේ. අපි නිකන් හිතන් ඉන්න හොඳ නැහැ අපි නිදහස් කියලා අපේ රට. අපේ රටෙත් එහෙමනේ ඉතින්. මැරෙනවනේ එක්කෙනෙක් හරි. අපි කැමති නැහැනේ එක්කෙනෙක්ව මැරෙනවට. පොඩි සතෙක්ක් කන්නේ නැති අපි සත්තු මැරෙනටත් අකමැති අපි මනු මැරෙනවට කොහොමත් අකමැති. අපි තමයි උත්සාහ කරන්නේ සෙත්පතල මේ මිනිස්සු ගලව ගන්න. අනිත් අය නෙවෙයි. අපි කන්නේ නැතින සත්තුන්ගේ කෑලි කුසට දාගන්නේ නැති නිසා ඒ සතා ජීවත් වෙන්න අපි සතාට පවා සෙත්පතන නිසා අපි ජීවත් වීම සඳහා සත්තු කන්නේ නැති නිසා අපිට පුළුවන් සෙත්පතන්න ඒ ගුණය අපි තුල මාර්ග ඥානයක් ලෙසම තියෙනවා. ඒ නිසා අනිත් ලෝකයේ මැරෙනවට අකමැති. එම නිසා අපි සෙත්පතනවා. උදේ හවස හැබැයි බොරු වාචාල සෙත්පතිල්ලක් නෙවෙයි කාලා ඉවරලා අනිත් පැත්තෙන් සෙත්පතනෝ නෙවෙයි. මේ මහා උසස් ගුණයක් මේ හැම කෙනාම මේ කාලේ සතියක්වත් හදාගත්තා නම්
අඩු ගානේ මේ වැරදි වැඩ ටික නවත්තලා සතියක්. සතියක් ගත කරන්න බැරි නෑනේ කෙනෙකුට දවස් 7ක් බැරි නා දවසක්. තනිකරම ධර්මානුකූලව ඉඳලා බලන්නකෝ ජීවිතේ කොච්චර සැහැල්ලු වෙනවද කියලා අත්දැකීමක් ගන්න. ඉතින් මේ කොරෝනා ආශිර්වාදයක් වෙයි ඒකට. ලෙඩේ අතුරුදහන් වෙයි ලංකාවෙන්. මේක තමයි විසඳුම. තව බෙහෙත් ඔන්න එකක් විද්දත් වැඩක් වෙන්නේ නැහැ. විදපු අයනේ මැරෙන්නේ. නුක නැහැ කියන්නද? හොයාගත්ත රටනේ මැරෙන්නේ ඉන්දියාව. එතකොට අපි හැම එකම බාහිරට ඉඩ දීලා හිටියේ. බුදුන් වහන්සේ ඇවිල්ලා තුන් ලෝකයේ සනසපු බුදුන් වහන්සේ තුන්වරක් වැඩි රට මේක. ඉන්දියාව ඉඳගෙන ඇඟිල්ල දික් කරලා කිව්වේ මේ රටේ බැබලෙන බව. උසත් දහමේ සරණ යන හොඳම කාලේ මේක. මේ පණිවිඩය ඇහෙන අය දෙවියෝ බ්‍රහ්මයෝ පවා සතර අපාවල අහිංසකයෝ නොදන්න කමට වැරදි කරලා අපාගත වෙච්ච අය සත්වාත්ම වල ඉපදුණු අය ගලව ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? එදාර ඌරා කියන්නේ මැරෙද්දි මල්ලි මරන් ආපු ඌරා අයියා රහත්තුන් නිසා අයියා දන්නෝ තාත්තා කියලා. අවිද්‍යාව සහිත ලෝකයට මේකට උත්තර නැහැ. එයාට ඌරෙක් විතරයි. ඒ පුතාට ඔය තාත්තා. නේද? බුදු පියාණන් වහන්සේට ඒ ගෙදර හදන බල්ලා සුබමානවකයා ළඟ හදන බල්ලා තොදෙය බ්‍රාහ්මණයා මැරිලා ඉපදිලා. හැබැයි සුබමානවකයට නම් එයයි බල්ලෙක් විතරයි. ඒ නිසා විද්‍යාව බුද්ධාචරණ සම්පන්න ගුණය තියෙන බුදුදහමේ. ප්‍රඥා විමුක්ති ඥාන තියෙන බුදුදහමේ. ලෝකයක් විදර්ශනා කරලා බලනකොට මුළු විශ්වයම මේ ඇහැට එක තැන ඉඳගෙන අල්ලන්න පුළුවන් වෙන්නේ සැටලයිට් වලට හෝ ඔය කම්පියුටර් වලට නෙවෙයි. මේ තමන්ගේ හිත සුද්ධ වෙන හිත නිවෙන එයාගේ හිතට අහු වෙන ඔක්කොම. මම කියන්නේ නැහැ හිත කියන්නේ විශ්ව කේන්ද්‍ර කියලා පචාදින්නේ නැහැ. හිතට අහු නෙවෙයි මොකක්වත් වැඩ කරන්නේ නැහැ ලෝකේ. අරහං කියන්නේ රහසත් මොනම රහසක්වත් තියෙන්න බෑ මේ ලෝකේ. ඒක නිසා තමයි බුදුන් වහන්සේලා මේ ලෝකෙ මෙච්චර උතුම් දෙයක් අප්පමාදේන සම්පාදේත කියලා අර්ථ ගැන්නුවේ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ කෙනෙක් චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා මේ ඉල්ලා සිටියේ මේක කියන්න මේ පණිවිඩේ කියන්න. පින්ඩපාතේ වඩින්නවත් නෙමෙයි ඉල්ලුවේ. මේ පණිවිඩේ කියන්න. එතකොට මිනිස්සු දහම ඇහුවම කොහොමද සතුටට පුදුම විදිහට සලකනවා ගෞරව කරනවා. එතෙන්දි ලැබෙනෝ නියමයට දාන සීල භාවනා මිනිස්සුන්ගේ පුරුද්ද එනවා. අපිට දැන් පුළුවන් වෙන්න ඕන මෙච්චර ව්‍යසනයකට පාපු රටක මේ රට ගැන තුන් ලෝක ගැන හිතලා අනිත් රටවලුත් ගැන හිතලා කවුරුත් මනුස්ස ලෝකෙම බේරගන්න දවසක් දෙකක් සාමාන්‍ය ජීවිතෙන් මිදලා සීලවන්ත වෙලා ඔය බොරු මස් මාළු කාලා 아무තු හයියක් tie කියන එක නවත්තලා දවසක් දෙකක් හරි ඉඳලා බලන්න පොඩ්ඩක්. සතාට නිදහස් දීලා බලන්න මේ ක්‍රමේ හරිද මොකක් හරි තව ක්‍රමයක් තියෙද ඒක නොකර කෑ ගහලා වැඩක් නැහැ. කළා බලන්න තමන්ට මහා පුදුම ආකර්ෂණයක් විශ්ව ධර්මතාව තුලින් එනවා. මම කියන්නේ විශ්ව ශක්තිය තියෙයි කියලා. නෑ කියන්නෙත් නෑ. මොකද ඒව අදාළ නෑනේ. තමා ආදර්ශ ශක්තියන්නේ තමන්ට ආකර්ෂණය වෙන්නේ. වෙන ශක්තිය වලින් මොකක් කවුරු සෝවාන් වෙලා නෑනේ. නේද? ප්‍රඥාව සෝවාන් සකුදාගාමි අනාගාමි මාර්ගයට ඵලය සෝවාන් එතන සෝවාන් මාර්ගින් ඉඳලා තියෙන ධර්ම ශ්‍රවණය මිසක් විශ්ව ශක්තිය නෙවෙයි. ඒකට අපිට වරදිලා හැමෝම විශ්ව ශක්තියක් ඇත විශ්ව ශක්තියකින් සෝවාන් වෙනවා අය කොහොවුද කිව්වේ කොහෙද බුදුන් වහන්සේලා දේශනා කරේ ඕවා ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඒ බුදුදහම යනුවෙන් වෙනත් දෙයක් කියන්නේ. බුදුන් වහන්සේගේ සද්ධර්ම යනු සම්බුද්ධ වචනේ බුදුන් වහන්සේගේ වචනේ ආකර්ෂණය වෙනවා නම් වෙන්නේ බුදුන් වහන්සේ තරණ යන කෙනෙකුට. තාත්තා පිහිට වෙන්නේ තමන් වගේ පුතෙකුට. තමන්ගේ පවුලේ තමන් වගේ කෙනෙක් නැත්තම් උදව් කරන්නේ නැහැ තාත්තා. ඒ නිසා දැන් මේ කාලේ ඇවිල්ලා අපි ඇත්තටම නිවැරදි වෙන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තම ඔබට පේනවා අපි කොහොමද දවසක් ගෙවුණා. දැන් ඊයේ දවස වෙසක් මංගල්‍ය කියන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන මේ ලෝකීය ගමන සසර ගමන නැවතපු දවස. දැන් ඒ දවස ගෙවිලි ඉවරයි අපිට. පැය 24ක් ඉවරයි. ඊයේ දේශනේ කළා අද වෙනකොට ඔන්න පැය 24කින් අවසන්. දැන් අපිට පුළුවන්ද අපි මොනවද ලබාගෙන තියන්නේ අන්දිලා අද වෙනකොට දහම නාහපු අය. ලෝකෙ දිහා බලන්න. දහම දන්න අය මොනතරම් ලබා ගන්න නැද්ද?
මොනතරම් හිත පේනව ඇද්ද ඇයිට? කතා කරද්දිත් හිත පේනවා. කතා නොකරද්දිත් හිත පේනවා. ඇවිදිද්දිත් හිත පේනවා. හිටගෙන ඉද්දිත් හිත පේනවා. වාඩි වෙලා ඉද්දිත් හිත පේනවා. ඔය සතිපට්ඨාන සූත්‍ර කියන්නේ ඇවිදිද්දි සිහියෙන් ඇවිදිනවා කියලා දකින්න කියන. ඇවිදිනවා කියලා ඇවිදිමි කියන්නේ නෙවෙයි. ඇවිදින එක කාය සංස්කාරයක්. හිටගෙන ඉන්න එකත් කාය සංස්කාරයක්. නේද? වාඩි වෙලා ඉන්න එක කාය සංස්කාරයක්, නිදා ගන්න එකත් කාය සංස්කාරයක්. අතපය නැමීමත් කාය සංස්කාරයක්. මේ ඔක්කොම සංස්කාරය. කෙනෙක් නමනෝ කියුකන් අවිද්‍යාව පහළ වෙලෙත්. මහා නුවණකින් මෙහෙවන්න තියෙන දෙයක්. හරිම දේ වාහනයක් ගලවපු එක නොදන්න කෙනාට හයි කරන්න දුන්නොත් ඔහු හයි කරන හැටි හිතා ගන්න හැකිනේ මේ ඇත්තන්ට. මෙලෝ දෙයක් වාහනයක් දැකලා නැති කෙනෙකුට කියනවා තියෙන්නම් වාලේ ඇන වලට අහු වෙන ඇන උඩ තියෙන ඔලු කෑලි හයි කරන්න කියලා. ඉතින් මිනිහා වාහනයක් හයි කරන එක නෑ. ඇන ටිකක් හයි කරලා දායි. නොදන්න කෙනා හයි කරොත් එහෙමයි. දන්න කෙනා පිළිවෙලට හයි කරනවා. ඒ නිසා දහම දන්න කෙනා ඔය කියන්නම් වාලේ නෙමෙයි මහා මේවයි තියෙන පිළිවෙලක්. තමාගේ හිත සුද්ධ වෙන විදියට සෝවාන් මාර්ගයට එන විදියට හිත මම මේ ගමන් කරන්නේ සෝවාන් මාර්ගයට නේද? මහා ගෞරවයක් උපදව ගනිමින් සෝවාන් වෙනවා කියන්නේ එදා විසාඛාව පරමාවිසක් විඳපු මහ විශාල ආවිසක් විඳපු 120ක් ආවිස විඳපු විසාඛාව හත් හැවිරිදි වියේදී මේ ධර්ම ශ්‍රවණය කරනකොට අනාත්මීව මේ ධර්ම ඥාන පහළ වෙනවා. අවුරුදු වයස අදාළ නැහැ. මේක අනාත්මයි සබ්බේ ධම්ම අනාත්තාති කියලා අහපු දහම තියෙද්දිනේ අපි මේ කෑ ගැහුවේ බොරුවට. සීල ධර්මය අනාත්මයිනේ. දැන් ඔබ අහනකොට පේන ශක්තිය ඔබ දකින්නව නෙවෙයි. ඔබ දකින්න හැමතිස්සෙම දකින්න පුළුවන් වෙන්න බෑ නෑ. ඒ වෙලේ පහළ වෙන ධර්මතාවක් ඒක. මේ ධර්මතාවල් සකස් වෙන තුරු අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න හිත නිවෙනවා. නිවෙන්න ඔහුගේ හිතට හට ගන්න කෙලෙස් පේනවා. කවදාවත් නොතිබුණු ඇසක් සදහම් මැසක් ඔහුට ලැබෙනවා. ඔහුට ඇස් පියන් හිටියත් හිත පේනවා. ඇස් අරන් හිටියත් හිත පේනවා. ඇවිද්දත් හිත පේනවා. කෙනෙක් එක්ක කතා කරත් හිත පේනවා. කතා නොකර හිටියත් හිත පේනවා. මේ හැම ඉරියව්වකදීම ඔහුගේ හිත ඔහු දකිනවා. දැක ඔහු හිත නිවෙනවා. නිවෙන්න ඔහුගේ හිත කෙලෙස් පැත්තට නැඹුරු වෙනවා වෙනුවට කෙලෙසුන්ගෙන් මිදෙන සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතර ඵලයේ දෙසට හිත නැඹුරු වෙන්නේ ඉබේ. මේ සැනසෙල්ල අවබෝධ කරගන්න තුරු තමයි කවුරුත් අමාරුවෙන් මේ ගමන යන්න ඕන. අවබෝධ වුණාට පස්සේ ඉබේම හිත ක්‍රියාත්මක වෙන පැත්තට. ඉතින් මම හිතනවා මේ කියන දහම නම් දැන් තේරෙනවා ඇති. සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං හිත සුද්ධ වෙනකොට පව නවතිලා ඉවරයි සබ්බපාපස්සා කරන. අර මිනිස්සයා හතුර කියලා බලන්න හිත පහළ වෙනකොටම බලන්න එයා දිහා බලන්න මගේ ඇස එකඟ වුණු හැටි. ආයතන වෙනස් වෙන හැටි. මගේ ඇස නරක් වුණු හැටි, මගේ හිත නරක් වුණු හැටි පරීක්ෂා කරන්න වෙලාවක් තිබුණොද මෙච්චර කලක්. පරීක්ෂා කරනකොටම අරව නැවතිලා ඉවරයිනේ. නවත්තන්න පොඩ්ඩක්වත් දඟලන්න ඕනේ නැහැ. මේ පරීක්ෂා කරනකොටම ගලපා බලනකොටම මේ සියල්ල නැවතිලා ඉවරයිනේ. උපන්න කුසල් පහ වෙනවනේ. තවත් අරමුණක් එන්න ඉඩක් නැහැනේ. නූපන්න කුසල් නූපදිනවනේ. දැන් නූපන් කුසල් ඉපදිලානේ. කුසලයේ කියන්නේ අකුසලෙ මිදින එකනේ. නේද? අලෝභ දෝස සමෝහ කියන්නේ කුසලේ. අකුසලයේ කියන්නේ ලෝභ දේශ මොහ. දැන් අලෝභය අද්වේෂය අමෝහය බවට ජීවිතේපත් වෙලා නැහැ. ද්වේෂය තිබුණා නම් ද්වේෂය මිදිලා අද්වේෂය බවටපත් වෙලා නැහැ. ද්වේෂය අනර්ථයි කියලා මෙනෙහි කරනකොටම ද්වේෂයෙන් මිදිලා ඉවරයි අද්වේෂය බවට ජීවිතේපත් වෙලා ඉවරයි. අන්න කුසල සුප සම්පදා. පවන අවදිනකොට කුසලයට එක්කම ක්‍රියාත්මකයි. සිතත් එක්කම සුද්ධ වෙලා ඉවරයි. ඒතම් බුද්ධාන ශාසනං ඔහුගේ ජීවිතේ ශාසනය බවටපත් වෙලත් ඉවරයි. සෝවාන් මාර්ගයට වැටිලා ඉවරයි. සක්කාය දිට්ඨිය වැඩිම නැවතිලත් ඉවරයි. ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් මහා ගෞරව සිතක් ඇවිල්ලා තිබුණු සැකයන් නැති වෙලා ඉවරයි. විචිකිච්ඡාව හින්දිලා ඉවරයි. මේ මට්ටමින් මේ මොහොතට. සර්ව සම්පූර්ණ නෙවෙයි. මේ මට්ටමින් ඒ සිත තුළ, ඒ සිතුවිල්ල තුළ, ඒ කරගත්ත ක්‍රියාව තුළ, ඒ අවබෝධය තුලින් ඒ මට්ටමට ඒ මොහොතට සිත නිවිල සුද්ධ වෙලා ඉවරයි. එතකොට සීල වෘත පරාමාස
සීලයට වඩා අපි මේ හිතන් හිටපු සීලයට වඩා එහා ගිය දෙයක් නේ මේ එක තනි වචනකින් බුද්ධ වචනකින් ක්‍රියාත්මක කරනට ලැබෙන්නේ කියලා. ඒ මහා අවබෝධයත් ලැබිලි ඉවරයි. අන්න ඒ විදිහට තමන්ගේ හිත එන්න දහමට නැඹුරු වෙමින් උපන් රාග දේශ මොහයන් අක්‍රිය වෙමින් යනකොට තමන්ට දැනෙනවා තමන් මේ කෙලෙස් මායя පරද්දනව නේද? කෙලෙස් මායя පරද්දනකොට මගේ තුල වැජෙන්නේ බුදු බලය කියලා දැනෙනවා. ඒ වෙලෙමයි අන්න බුදුන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක් එයාට එනවා. කවදාවත් හිත ආපස්සට එන්නේ නැහැ. ඒ අන්න එහෙම ටික දවසක් යනකොට ඔහුගේ කෙලෙස් වල බල අඩු වෙන බව ජීවිතේ මේ ධහම භාවිතා කරනකොට දැනෙයි. කෙලෙස් බල අඩුයි. වෙනද පහළ වෙන්නා වූ රාග දේශ මොහයන් අඩුවෙන් පහළ වෙන බව, අඩු වෙවි පහළ වෙන බව සක්‍රුදාගාමි මට්ටම් වලදී දැනෙයි. අනාගාමි මට්ටමේදී දැනෙයි. සම්පූර්ණම හරියටම තරාදියක් වගේ කියලා. රහත් වෙනවා කියන්නේ නූපදින මට්ටම කෙලෙස්. රූපස්කන්ධය දකිද්දි, ශබ්ද දකිද්දි තමන් නොකෙලෙසෙන බව, කෙලෙස් පහළ නොවන බව පහළ වෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඒ අන්න සතර මඟ සතර ඵලයන් තමන් තුල වැඩෙන්න මේ ආරම්භයම කියලා හිතා ගන්න. එතකොට සංස්කාර ධර්මයක්, එහෙම නැත්නම් සකස් වෙන මේ කෙලෙස් ධර්මයක් තමන්ගේ හිත තුල පහළ වෙනකොටම දකින්න ශක්තිය හැදෙන තුරු ඔබට කරන්න තියෙන සද්ධර්ම ශ්‍රවණය මේ එකම දේ දහස්වර අහන්න. අහන්න ඔබේ ඇඟ අතුල තියෙනා වූ සංසාර පුරුදු මේ ඔබේ තියෙනවා. මේ බඹයක් පමණ ඔබේ කය තුල කල්ප ගණන් පෙරම් පුරුපු පුරුදු ඇති. බුදුන් වහන්සේලට දන් දීපු පින් කරපු මහා බලයන් ඔබ තුල ඇති. ඒවා එන්න ඔබ තුල වීරයක් නැති නිසා ඒවා යටපත් වෙලා ඇති. අන්න ඒවා ක්‍රියාත්මක වෙන්න ආරම්භ වෙනවා මේ ධර්ම ශ්‍රවණය කරනකොට. නොසිතූ ජයග්‍රහණයන් ලැබෙයි. ඒව බලාගෙන ඉන්න එපා. එතකොට ඒත කෙලස් ගොඩක්. හරම යනකොට ඒව ලැබෙයි. එයාට ඉතින් ඒවෙන් වැඩක් නැති බවක් එන්නේ. ඔහු දන්නවා ඉතින් මේ මොකටද මෙච්චර දඟලන්නේ. මං අර කිව්වේ මහා මහන්සි වෙලා අවසානයේ එල්ලන් එන්නේ බෑග් එකක. පොඩි පොතනින් ගත්තා, පුඩ් සිටියෙන් ගත්තත්, ඔය පොඩි කඩෙන් ගත්තත් එකම දේ බෑග් එකට ඒකෙන් ඕනනම් පලා මිටිය හැඩට පැක් කරලා ඇති. අනිත් එකේ ඇති පලා බිම දාලා. අරන් යන්නේ පලා මිටියගේ ලූණු ටිකගේ ආල් ටිකගේ එල්ලගෙන අර මුළු අවුරුදු ගාණක් දඟලලා මහන්සි වෙලා මේ ටික තමයි අරන් යන්නේ. ඕනනම් කොලයක් පොතක දාලා ඇති මොකක් හරි බැංකුවක. කොල කැල්ලක් පොතක ඇති. ඉතින් මැරෙන වෙලාවට ඕවා කිසිම සාක්ෂියක් වෙන්නේ නැහැ. ඕවා හදිසියට උදව්වට එන්නේ නැහැ. දැන් හදිසියට උදව්වට එනවද කාටවත්? ඇවිල්ලා තියනවද? ඒ තියේ කියන ඇත් ඉන්නවනේ. කෑමම ගැන කතා කරන්න පිළිස් ඉන්නවනේ මෙතන. නේද? ඔක්කොම අහෝසී නේද දැන් මේ කාලේ. කඳවුරකට ගිහිල්ලා දැම්ම මොකුත් නැහැ නේද? අන්ත අසරණයි නේද? එම නිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මෙච්චර දේවල් දන්න පිරිසක් අපි මේ මෙහෙවන්නේ නිවැරදි වෙන්න. දැන් කාලේ ඇවිල්ලා. දැන් නියම කාලේ. ශාසනය බැබලෙනවා නම් ශාසනය බැබලෙනකොට ඔබේ හිත වෙනස් වෙන එක විතරයි. ලතු මේ ගස්වල මල් පිපුණ කියලා ඔබ වෙනස් වෙන්නේ නැහැ. ඕන මලුක් කඩහගනි. ඒක ලස්සනයි කියලා. නේද? ගස්වල මහා පළදරනවා වැඩි වුණොත් ඒ ටික කඩන් යාවි ගෙදර. නේද? ශාසනය බැබලෙනවා කියන්නේ සචිත්ත පරියෝධපණං ඒකම තමයි. එතකොට මිනිස්සු මහා විශාල ප්‍රමාණයක් දහමට නැඹුරු වෙනවා නම් බැබලෙනවා කියන්නේ අනිත් අයගේ පින් අවශ්‍යනවා. සීවලී කුමාරයා පහළ වෙනකොට ඔහුගේ මහා පින් බලය නිසා අනිත් අයගේ පින් ඇවිස්සුණායි පැත්තෙම. ලෝසක පහළ වෙනකොට ඔහුගේ පව්කාරකම නිසා පැත්තෙම අයගේ පව් ඇවිස්සුණා. දැන් මෙතෙන්ට ඇවිල්ලා තරහෙන් කවුරු හරි නගරයකට ඇවිල්ලා කෑ ගැහුවොත් අනිත් අයගේ ඇවිස්සෙන්නේ පව්නේ. පව් කරන ගතියනේ ඇවිස්සෙන්නේ. අනිත් අයත් කෑ ගහනනේ ඔහුට. ඔහු දරුණු වචනකින් කෑ ගැහුවොත් අනිත් අයත් කෑ ගහන්නේ දරුණු වචනෙන්. ඒතර ඔහුට පුළුවන් වුණානේ අනිත් අයගේ පව් අවුස්සන්න. ඒ වගේ තමයි සීලවන්තෙක් ඇවිල්ලා පින්වත කියලා කියනකොට අනිත් අයගේ සිතුවිලි වල තියෙනා වූ පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙනවා. දැන්වත් ජීවමානව මේ ධහම අවබෝධ කරගන්න. එතකොට අපේ නැත්තේ ඕක. ප්‍රිය වචනේ, අත්චරියාව, සමානාත්මතාවේ, දානය කියලා ඇහුවට ඒව කොහෙවත් නැහැ. ඒවත් පොතේ නම් තියෙනවා ලියලා. කිසි කෙනෙක් ගාව ප්‍රිය වචනයක් නෑ. කවුරුත් බලන් ඉන්නවා කවුරු හරි පටන් ගන්නේ කියලා. එතකොට වෙන්නේ කවුරුවත් පටන් ගන්නෙ නෑ. බුදුහාමුදුර සිද්ධාර්ථ බෝධිසත්වයත් එදා හිතුවනම් සුමේදයත් එහෙම, සුමේද තාපසයන් වහන්සේත් එහෙම හිතුවනම් බුදුවරේ ලෝකෙට නෑ. එමේසා පටන් ගන්න තමන් ප්‍රිය වචනෙන් කතා කරා.
සමානතාවය බැරි වුණත් අඩු ගන්න ප්‍රිය වචනෙන් කතා කරන්න. මේ ඔබෙන් වෙන පව් ඔබට අඩු වෙනව විතරක් නෙමෙයි. අනිත් අයගෙන් ක්‍රියාත්මක වෙන්න ගියා වූ පව් ස්කන්ධය උනුත් අඩු වෙනවා. මෙන්න මේ වගේ පොඩ ඔහුගේ ජීවිතයේ සුවපත් වෙවි, කෙලෙස් බර අඩු වෙවි. සංසාර කතර නැවත මේ ජරා මරණ තියෙන තැනක උපදින ගමන නැවතිලා ජරා මරණ නැති අචරාමර සාන්ත ඒ උත්තරීතර තැනට යන්න පාර ඔබ තුල බලවත් වෙයි. සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, පටාචාර්යලා කිසాగෞතම පරිනිර්වාණ ධාතුවට සමවැදිලා නැවත ඉතින් මේ තල 31 නෑ. වෙනම තැනක පහළ වෙනවා. එතන ජරා මරණ නැහැ. ප්‍රිය විප්‍රයෝග දුක් නැහැ. අප්‍රිය සංපයෝග දුක් නැහැ. එතෙන්ට යන්න අමාරුයි ඇත්තටම. අමාරුයි සුදුසුකම් තමන්ම හදා ගන්න ඕනේ. දැන් තමන්ම ඉගෙනගෙන මේ සුදුසුකම් හදාගත්ත ජීවත් වෙන්න. ඒ වගේ මාර්ගයක් තමන් විසින් හදා ගන්න ඕන සුදුසුකම. දැන් තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් හිතට ශබ්දයක් කනට ඇහෙනකොටම හිතට පණිවිඩයක් නිකුත් වෙනවා අන්න අර දේ. හොඳට බලන්න මේ කියනේම ඇත්තද කියලා. ඇහෙන්නේ කනට ශබ්දයක්. හිතේ ඒ රූප සටහන ඇඳෙනවා අන්න අර වාහනේ කියලා. වාහනේ රූපෙත් ඇඳෙනවා, රූපය පිළිබඳ විග්‍රහයක් සංඥාවක් දෙනවා අර වාහනේ කියලා. නේද? ඇත්තද කියලා බලන්න. තාම වාහනේ ඇහැට දැක්කේ නැහැ. සද්දයක් ඇහුණ විතරයි මේ වෙන තමන්ගේ ඇතුළේ ඉන්නකොට සද්දය ඇහෙනකොට අන්න අර જાතිය මම වාහන ගැන කියන්නේ නැහැ. අර වාහනයක් කියලා හිතේ වාහනේ රූපය එන්නේ නැහැ. ඒක රූපේ හිත තුල පහළ වෙන්න මෙපයි. ඉති රූපං සමුදය රූපං අත්ංගමෝ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒක රූපස්කන්ධයක් පහළ වෙනවා. වේදනාස්කන්ධයක් පහළ වෙනවා. ඒ ශබ්දය කන එක්ක ගැටෙනකොට වේදනාස්කන්ධයක් පහළ වෙනවා. එතකොට හිත ඇතුලේ හැඳිරීමක්. ඒ රූපය ගැන විග්‍රහයක්. ඩීසල්ද පෙට්‍රල්ද වාහනේ රූපේ වෙනම ඩීසල්ද පෙට්‍රල්ද ආදී විග්‍රහයන් හොඳද නරකද ආදී සංඥා ස්කන්ධයන් පහළ වෙනවා. ඒකට අනුව සිතකය වචනේ සංස්කාරයන් ක්‍රියාත්මක වෙනවා. විඥානේ ඒ දැනීම ඔහුට ලැබෙන ඔහුගේ ජීවිතේ කියලා. විඥාන ස්කන්ධයන් ලැබෙනවා. මං හිතනවා දැන් නම් තේරුණා. එතකොට බලන්න මේ ස්කන්ධ පහක ක්‍රියාව නොදන්න කෙනා වාහනේ හඳුනනවා කියලා විඥානය ඇසුරු කරනවා. අර එන්නේ මේ වාහනේ කියලා ගේ ඇතුළේ ඉඳන් එයා හිතෙන් එයා තනියෙන් කතා කරනවා. නේද? දැන් මේ දහම දන්න කෙනා මෙහෙම දෙයක් හිත තුල පහළ වුණා කියලා සිද්ධ වෙච්ච දේ ගැන කතා කරනවා. අනික් කෙනා වාහනේ ගැන කතා කරනවා. මෙයා සිද්ධ වෙච්ච දේ ගැන කතා කරනවා. ඔන්න ධර්මතා දෙක. අරයට කියනෝ ලෞකික ලෝකේ එහෙම නැත්තම් සසර වාහනේ ගැන කතා කරන කෙනා සසරේ ඉන්න කෙනා සිත හැදුණු ආකාරයේ කතා කරන කෙනා ලෝකෝත්තර මාර්ගය යන කෙනා. ඔහු ඒක දන්නවා අනාත්මීයව සකස් වෙනවා කියලා. කනට ශබ්ද ඇහුණ විතරයි. ඒ කියන්නේ ආයතන දෙකක් සංයෝග වුණා. බාහිර ආයතන කියන්නේ ශබ්දේ බාහිර සංයෝජන ආයතනයක්. බාහිර ආයතනයක්. කන කියන්නේ ආධ්‍යාත්මික ආයතනය. මේ දෙක එකට එකතු වුණා ශබ්දය ඇහෙනවා කියන්නේ ආයතන දෙකක් එකට ගැටෙනවා. එහෙම නැත්නම් ස්පර්ශ වෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ සංයෝග වෙනවා. සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට හිත තුලත් ක්‍රියාවක් වෙනවා. එහෙන් ඇහෙනකොට මෙහෙත් දෙයක් වෙනවා. දැන් තේරෙනවා. ওই ටික තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ මොනවද කරන්න බැරි නේද? අපේ කාගෙත් පින්බල මතුවෙනවනම් මහන්සි වෙන්න ඕනේ නැහැ මේ ලෝකේ කවුරුත්. අපි හැමෝටම කියනවා අපි සියලු සත්‍යෝ නිදුක් වේවා කියලා කියනවා. අන්න ඒ தත්ත්වය බලන්න මේ ධර්ම කරුණ මම කතා කරන්නේ. සියලු සත්‍යෝ සූපත් වේවා කියන්නේ බොරුවට කියන එක නෙවෙයි. අපි නම් අනිත් අය නම් ඉතින් මොකට කියනවද අපි දන්නේ නැහැ. ඇත්තටම කියන නිසා තමයි මේ පණිවිඩය දෙන්න හදන්නේ. එයාලා ඇත්තටම සූපත්. නැත්තම් අර මෙහෙම අපි හිතන් ඉන්නේ මේ පාළුගේකට වෙලා වාඩි වෙලා ඉන්නවා හරි සූපත් කියලා නෑ. එයාගේ හිත ගිහිල්ලා මනසින් මොකක් හරි මනසින් ගෙනත් දෙන ඔය පණිවිඩයේ දිගේ අර විදියට යනවා. ගෙදර මතක් වෙනවා, අතීතේ මතක් වෙනවා, ළමා කාලේ මතක් වෙනවා. හැම මොහොතෙම මොකක් හරි එනවා. ඒක දිගේ යනවා, ඒක ඇසුරු වෙනවා. එහෙම එකක් වෙන බව දන්නේ නැහැ. ඒක ඇසුරු වෙනවා. ඒක ඇසුරු වෙනවට කිව්වා සසර. එහෙම එකක් වෙන බව දැනගන්න එකට කිව්වා මාර්ග ඥානය කියලා, සද්ධර්මය කියලා. එතකොට දැන් මේ දෙකක් එකම දේ දෙපැත්ත. තියෙන දේ ඒ විදිහට රූප වශයෙන් ඇසුරු කරලා බාහිර ලෝකෙට වැටිලා සසරට වැටෙන එකට කිව්වා කාම ලෝකේ කියලා. ඒ කාම ලෝකයේ හඳුනා ගන්න එකට කිව්වා ලෝකෝත්තර මාර්ගය කියලා. දැන් ඉතින් මම හිතනවා වෙසක් පණිවිඩයක් වශයෙන් ගත්තොත් අපි
පුදුමාකාර වාසනාවන්ත පිරිසක් වෙන්න ඕන මේ අවබෝධ වෙන පිරිස. මේ චූටි අවබෝධය. දැන් මෙහෙම ඔබ ඉන්න වාඩි වෙලා වාඩිලා ඉන්නකොට ගන්ධයක් එනවා. මෙන්න මේ ඒවයි දිච්ච. දැන් මම ගෙඩියක් කිව්වොත් නම් වෙන නිසා කියන්නේ නැහැ. මේවා කියලා ඔබේ දැන් හිතේ මේ රූපය ඇවිල්ලා. දැන් ඒක ඔබ දැන් හොයන්නේ ඒ රූපේ. වෙන ඒවා හොයන්නේ නැහැ. හිතේ තියෙන රූපේ පිටතින් හොයනවා. මම ගන්නම් නැත්නම් උපමාවක් තේරෙන්නේ නැහැ නේද? අඹ සුවඳක් ආවා. එතකොට දැන් අඹ සුවඳක් ආවනේ සුවඳක් එනකොට අඹ කියලා රූපයක් හිතේ හටගත්තා. නිවැරදි කරා මම හොඳයි. වැරදි කරලා නිවැරදි කරා. අඹය හිතේ හටගත්තා. දැන් ඔබ පිටින් හොයනවා නම් හොයන්නේ මොකද්ද? හිතේ තියෙන අඹේ පිටින් හොයන්නේ. තියෙනවද කියලා බලනවා. අඹ ගෙනාවේ කවුද කියලා ගෙදරින් අහනවා. නෑ අඹ නෙවි මේක මේ ඇඟට ගහන එක්ස්ප්‍රේ කරන සෙන්ට් එකක්. ඇත්තද? ඔන්න දැන් අලුතෙන් රූප සටහනක් එයිට එකතු වුණා. ෂර්ට් එකට ආලේප කරන මේවා තියෙනවා අඹ සුවඳ. එහෙම ඒවා තියාගන්න එපා පළතුරු මැස්සෝ අහනවා. මම මේ උපමාවක් ගන්නෙ. එතකොට දැන් ඊළඟ දවසෙත් මේ සුවඳ આવොත් එයිට දැන් හිතේ රූප කීයක් එයිද? රූපස්කන්ධනේ. ඒ සුවඳ එනකොටම ඒ නාහිතේ ගන්ධ එනකොටම හිතට එන මොකද්ද? ෂර්ට් කමීසේ ආලේප කරන සෙන්ට් එකද අඹද කියලා. දැන් රූප දෙකයි. දැන් දෙකම හොයන්න මෙයා යනවා. අඹද සෙන්ට් එකද කියලා අහන ගෙදරින් ගිහිල්ලා. මම මේ ඔබට දහම තේරුම් ගැනීම සඳහා පොඩි උපමාවක් පැමිණුවා පමණි. මේ විදිහට බලාගෙන යන්න ඔබ මොනවද හොයන්නේ කියලා. දැන් ඔබ හොයන්නේ අදත් එදා ගමරාල ඔබට බැන්නා. දැන් මේ පොඩි කාලේ බැනලා තියෙන ඔබට දැන් අවුරුදු 20ක්වත් ඇතිනේ. අපි 20ක් කියමු අඩු වයසටනේ කවුරු කැමති වයස අඩුවෙන් පෙන්නන නිසා අවුරුදු 20යි ඔබට. ඔබට මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා බැනලා ගමරාල. අදත් පාරේ යනකොට කවුරු කියලාද පේන්නේ? මට බැන්න මිනිහා කියලා. බැන්න මිනිහා කියන එකේ තියෙන්නේ මොනවයි ගැබ්බෙලා තියෙන සංකල්ප? අතීත රූප සංඥාව. නේ රූපේ නේ අතීතං වා අනාගතං වා පච්චුප්පන්නං වා නේද? ඔය රූපේ විස්තර කරද්දී බුදුන් වහන්සේ පනවන්නේ අජ්ජත්තං වා බහිද්ධාවා නේද? අතීතං වා අනාගතං වා පච්චුප්පන්නං වා හීනාවා ප්‍රණීතාවා සන්තිකේවා අසන්තිකේවා ඔය විදියට බුදුහාමුදුරු පනවන. දැන් එතකොට මේ රූපේ කුමක්ද? මේ අතීතේ ඉඳලා එන රූප සංඥාව. දැන් ඔබ බලන් ඉන්නේ කවුද? එදා ගැහුව එක තාම ඔබේ හිතේ යන්නේ නැහැ. එහෙනම් ඔබ මැරෙන වෙලාවට යයිද? ඒ වෙලාවට ගමරාල මතක් වුණොත් කාට විරුද්ධවද මැරෙන්නේ? ගමරාලට විරුද්ධව මැරිලා ඔබ හොඳ තැනක යනවද දැන්? ගැහුවේ ඔබට ගමරාල. අපි හිතමු හරි ගමරාල තමයි ගැහුවේ. දැන් ඔබ මැරෙන්නේ කාට විරුද්ධවද? ගමරාලට විරුද්ධව. දැන් මරණාසන්න වෙලාවේ මරණ චිත්තයේ වශයෙන් එහෙම නැත්නම් චුති සිත වශයෙන් නැවත උපදින්න උදව් වෙන සිතත් මේකම තමයි. මේ සිතේම තියෙන මොන ලක්ෂණද? ගමරාලට විරුද්ධ ලක්ෂණ. ඔබ දැන් උපදින්නේ දිව්‍ය ලෝකයකද අපායකද? එහෙනම් දැන් සිත සුද්ධ කරන්න පුළුවන් කෙනා මේ මොකක් කියලාද දකින්නේ? මේක රූප සංඥාවක් පහළ වුණා, සිතුවිල්ලක් පහළ වුණා කියලා දකින්නේ. දකින්නකොටම ගමරාල ගැන දන්න සංඥා ටික ඔක්කොම නිරෝධයට අස්තංගයට යනවා, නිරෝධයට යනවා, අක්‍රිය වෙනවා. බලන්න මොනතරම් සත්‍යද මේ ධහම කියලා. දැන් ඔබ කවුරු බවට පත් වුණාද? ධහම බවට, ජීවිතයේ ධහම බවට මේ මොහොතේම පත් වුණා. දැන් ඔබට ඔහොම පුරුදු කරපු කෙනෙකුට දහම පුරුදු කරපු කෙනෙකුට ගමරාල පාර යනවා. අපි හිතමු ගමරාලම පාර යනවා. තේරුම් ගන්න ලේසි වෙන්නේ මේ කියන්නේ. නැත්තම් ඇහැට රූපයක් කියලා ගත්තොත් තේරෙන්නේ නැහැ නේ කාටවත්. ගමරාල පාර යනවා. ඔබට පේන්නේ මට එදා බැන්න මිනිහා කියලා. දහම දන්න කෙනා කොහොමද කියන්නේ? මේ ඇස රූපේ ගැටෙනවා. බුදුහාමුදුරු දුන්න අපිට බුදු පියාණන් වහන්සේ දුන්නා නිවන සකස් වෙන විදියට බලන්න ඕන පිළිවෙලක්. මෙතන ගැටෙන්නේ ආයතන දෙකක්. ආධ්‍යාත්මික ආයතන ලෙස ඇසත් බාහිර ආයතන ලෙස රූපයත් ගැටෙනවා. මේ දෙන්න හමු වෙනවා. ස්පර්ශය කියන මේකට. මේකත් එක්ක විඥානීය ක්‍රියාත්මකයි. විඥානීය කියන්නේ මෙතන දැනීමක් ඔහුට පහළ වෙනවා. ඒ ඔහු බලාගෙන ඉන්නේ කවුරු දිහාද? එදා බැන්න ගමරාල පාර යනවා කියලා. දැන් පාරේ තියෙන්නේ මොකද්ද? ඇස එක්ක ගැටෙනා වූ රූපයක්. අන්න කෙලෙස් නැති වෙන විදියට බුදුන් වහන්සේ සත්‍ය ඥානය අපට දුන්නා. අන්නේ භාවිතේ මෙයා හිතට එවෙලෙම පුරුදු කරනවා. මේ ඇස, මේ රූපය, මේ ඇස රූපේ ගැටෙන මොහොතේ මගේ හිතේ පහළුනේ අතීත රූප සංඥාවක් කියලා ඔහු මොන සාකච්ඡාවක්ද මේ කරන්නේ? ධර්ම සාකච්ඡාවක් කරනවා. කාලේන ධම්ම සාකච්ඡා එතම් මංගල මුත්තම. ඔහු මේ සාකච්ඡාව කරන වෙලාවේ උපන් අකුසල් අක්‍රිය වෙනවා. එහෙම නැත්නම් පහ වෙනවා. උපන් අකුසල් ජීවිතය තුලින් නිරුද්ධියට යනවා.
නිරුද්ධයට යනකොට මොන බලයද අපි තුල වැඩි වෙන්නේ? දහමේ බලය එයාගේ තුල පැතිරෙනවා, බැබලෙනවා. එතකොට ඊළඟට ගමරාලගෙන තවත් එන්න සංකල්පයක් ඉඩ තියනවද? එන්නේ නැහැ. ඒක ඔබේ ජීවිතෙන් බලන්න. ඒකයි නූපන් අකුසල නූපදිනෝ කියන අන්න එතනින් තමයි ශාසනය ආරම්භ වෙන්නේ. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය කියලා තියෙන්නේ. නූපන් අකුසල නූපදිනෝ කියලා තමයි සම්මා වායාමේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ආරම්භ වෙන්නේ. අන්නේ தත්ත්වෙට ඔබේ හිත නිකම්මපත් වෙනවා සම්මා දිට්ඨියේ ඉන්න කෙනෙකුගේ. සම්මා දිට්ඨිය කියන්නේ එහෙනම් බුද්ධ ශාසනය නම් මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි. එතකොට මාර්ගින්න කෙනා දකින්නේ ගමරාල ගැන හැඟීමක් එනකොට මේ පහළුනේ දුක කියලා. මේ පහළුනේ රූප තණ්හාව කියලා. දකින්නකොටම ඔහුගේ තුල නිර්මල ධර්මය සාකච්ඡා වෙන මොහොත. අන්න එතකොට ඔහුට දකින්න පුළුවන් දුක නිරෝධ වෙන හැටි. හිත නිරෝධ ගාමිනී පටිපදාවට ගමන් කරන හැටි ඔහුට දකින්න පුළුවන්. සම්මා දිට්ඨියට ඔහුපත් වෙන හැටි ඔහුට දකින්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන්නේ බුදු සසුනට ඔහුපත් වෙන බව දකින්න පුළුවන්. මං හිතනවා අද දවසේ මේ සාකච්ඡා කරේ හැමෝන්ටම තේරෙන්න ඕන දෙයක්. තුන් ලෝකේ പ്രേත ලෝකවල ඉන්න പ്രേතයෝ පවා තේරුම් ගත යුතුයි. ඒ අසරණ වෙලා ඒ සතර පාවල දුක් විඳින්නේ මේ අවිද්‍යාව නිසා, නොදන්නකම නිසා. හිතේ කෙලෙස් ධර්මයන් පහ කරන්න ඕන බුද්ධ පණිවිඩේ නොපැමිණි නිසා තමයි කවුරුත් සසරට වැටුනේ. බැරි වුණු නිසා දේවදත්ත පවා සසරට වැටුනේ බුදුන් වහන්සේ කෙරෙහි වෛරසිතාව දහම තිබුණේ නැති නිසා. මේ කෙලෙස් වලින් ඔහුට මිදෙන්න ශක්තිය නොතිබුණු නිසා ඔහු වැටුණා සසරට. සුප්‍රබුද්ධ රජුරුවොත් එහෙමයි උපන් අකුසල් පහ කරගන්න දහමක් දන්නේ නැති නිසා සිදුහත් බෝධිසත්වයන්ගේ මාමණ්ඩි වුණාට උපන් අකුසල් පහ කරගන්න බැරි නිසා උපන් අකුසල් ක්‍රියාත්මක කළ නිසා ඔහු සසරට වැටුණා. අපිටත් තියෙන්නේ ධර්මතාව. උපන් අකුසල් පහ කරගත්තේ නැති වුණොත් ඒ කියන්නේ උපන් කෙලෙස් පහ කරන්න, අක්‍රිය කරන්න, ක්‍රියාත්මක නොකර ඉන්න දක්ෂ නුනොත් අපි වැටෙනවමයි සසරට. සාක්ෂි වෙන ඕන නෑ මේ මොහොතේ අපි වසලේ. ඒ උපන් මොහොතේ කෙලෙස් උපන් මොහොතේ අපි හැසිරෙන්නේ පව් කරමින් සහ පව් සමාජේ පතුරවමින්. අන්න සාක්ෂිය. මාර්ගයේ ඉන්න කෙනා හිතට ආවට ආපු බව ළඟ ඉන්න කෙනාටවත් කියන්නේ නැහැ. දැනගන්නවත් ඉඩක් තියන්නේ නැහැ. ඔබ රහසින්වත් මේක කරන්නේ නැහැ කියන්නේ හිතෙන්වත් ඔබ මේ කෙලෙස් ඇසුරු කරන්නේ නැහැ අරහං වනසේක. හිතෙන් ඔබට ආවම ගමරාල හතුර කියලා ලොකු තැනක නිසා මේ සමාජ ඉස්සරහා මට ගමරාලට දෙකක් කියාගන්න බෑ. හිතෙන් කරනවා. අවිද්‍යාව ඉන්න මිනිහා හිතෙන් ගමරාලට බැන බැන සබාවේ ඉන්නව පැයම යනකම් ඉන්නව සබාව ඉවර වෙනකම්. සබාව වෙච්ච දෙයක් මෙලොව දෙයක් දන්නේ නැහැ. හරිය නිදාගත්ත මිනිහෙක්. ඒක තමයි උපන් දවසේ ඉඳලා නිදි කියන්නේ අපි. අකුසල ඇසුරු කරන නිසානේ. එයා අවදියෙන් ඉන්න කෙනෙක්. එයාට ගමරාල ගැන සංකල්ප එනකොටම දැක්කා. මේක සංස්කාරයක්. මේක මට අනර්ථය පිණිස පහළ වූ ධර්මතාවක්. මට අසුභය පිණිස පහළ වූ ධර්මතාවක්. මට අවැඩ පිණිස පහළ වූ ධර්මතාවක් කියලා දැකලා ඔහු ඒ උපන් අකුසල් පහ කරනවා. පහ කරනකොටම දැන් ඒ රූපෙන් ඔහු ආවේශ වෙන්න, ඔහු වෙනස් වෙන්න පාර නැති වුණා, නැවතුණා, වැහුණා, ඔහු නිවුණ සුවපත් වුණා, සීලවන්ත වුණා. ඒක ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ. අඩු ගානේ ඔහුවත් වෙනස් වුණේ නැහැ. ඔහුට වෙනස් වෙන්න ඔහු තුල කෙලෙස් පහළ වෙන වේගෙම්ම හිත තුල ධර්මස්කන්ධය පහළ වුණා නම් ඔහුට වෙනස් වෙන්න වෙලාවක් ඔහුගේ හිත තුලවත් ලැබුණේ නැහැ. ළඟ ඉන්න කෙනාට කිසිම වෙනසක් ඔහුගෙන් දකින්න මූණ ඇද වෙනවා, වචන ඇද වෙනවා, ඉරියව් දඟලනවා දැනගන්න කිසිම ක්‍රමයක් නැති තරම් වේගෙන් ඔහු සූපත් වුණා. අන්න ඒ මට්ටමට ඔහු හිතෙන් නිවි සූපත් වෙනවා. මං හිතනවා අද දවසේ ධර්ම පණිවිඩය අපි මතක තබා ගත යුතුයි. දිවිදෙනකට කන්න පැන්න අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ දබ්බෝධි සම්භාරේ පුරද්දි දිවිදෙනට බඩගින්න ඉන්නකොට තමන් කන්න පැනපු හැටි මෙත් බෝසතාණන් වහන්සේත් එක්ක ඉඳලා දෙන්න මස් හොයන්න ගිහිල්ලා නගරෙට තත්තු කන්න ඒව නිසා නගරේ වීසි කරපු හරි හොයන් එන්න ගිහපු අතරේ ඒ ඩිංග කාලෙවත් මේ සතා බඩගින්න තියන්න හොඳ නැහැ කියලා පැනපු අප ශාන්තිනායකයන් වහන්සේ වෙස්සන්තර රජුරෝ වෙලා කැපකිරීම කරපු මහ රජතුමාණන් වහන්සේ චන්දකින්දර ජාතකේ ඔබ දන්නවා මේ චන්දකින්දර ජාතකයේ දියකින්දුරගේ කතාව ඉඳලා මහා කැපකිරීම කරපු බෝසතාණන් වහන්සේ.
මේ හැම එකක්ම කරගෙන ඇවිල්ලා අපි වෙනුවෙන් සතර පෙර නිමිති දැකලා එදා සිදුහත් බෝධිසත්වයෝ තමන් මැරෙන බයක් දැනිලා ලෝකයයි මැරෙනව නේද කියලා ලෝකයගෙන මහානුකම්පාව පහළ වෙලා මේක වෙනස් කළ යුතුයි කියලා මහා සිතුවිල්ල පහළ කරගෙන gedara තියෙන සියලු සැප එදා ඉඳලා එපා වුණා. ඔබටත් එසේ වෙයි මේ හරියට දැනුණම මේ බොරු ලෝකේ ඔබේ ඉබේ නැති වෙයි. එතකන් ඉතින් බොරුව තමයි රජ කරන්නේ. අපි ඇත්ත කියන්නේ බොරුවට. බොරු ලෝකෙනේ අපි මේ ඇත්ත කියලා හිතන් ඉන්නේ. එදා ඒ සියලු දේ කැප කරලා අවසානයේ චන්නත් එක්ක මහා රාත්‍රියේ මැදියම් රෑ 12ට ගෙදරින් නික්මෙලා ඔක්කොම නිදා ගන්නකන් ඉඳලා නික්මෙලා ගිහිල්ලා 6 අවුරුද්දක් කෑවද බිව්වද අපි දන්නෙත් නැහැ. දුෂ්කර ක්‍රියා කොට චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදය අවබෝධ කර ගැනීමෙන් ඊයේ උදේ පහමාර වගේ වෙන කාලය තුල සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා දුකෙන් නිදහස් වෙන මාර්ග ඥානෙ උපදවාගෙන එදා සිට 45 වසරක් අවුරුදු 45ක් හැම කෙනාගේම දෙපතුල ළඟට ඇවිල්ලා දහම් දෙසුවා. අන්නේ දේශකයන්න් වහන්සේගේ උතුමන් වහන්සේගේ දහම තමයි අපි කතා කරේ. අපේ අකුරක්වත් මෙතන නැහැ. අපි ජීවිතේට ගලප ගන්න උපමා ගත්ත විතරයි. ඉතින් එතනින් යම් කිසි අත්වැරදීම් කටවැරදීම් වුණා නම් සමාව ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ධර්ම කරුණු සියලු දෙනාගේ හිත සූපිනිස වේවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සතර අපාගත හැම කෙනාගේ හිත සූපිනිස වේවා.